අයිබෝවන් සුබෝදෑසනක් වාසනාවන්ත දවසක් ජයග්‍රාහී දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද විවේකී ඉරිදා දවසේ සතියග පත්තරමේන්තුව අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ. ජාතික පුවත්පත්වල බොහොමයක් තොරතුරු අද දවසේදී වාර්තා කර තිබෙන්නේ දේශපාලන කාරණා, දේශපාලනයේ ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා වෙන ගමන්ම රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ ජය ගන්න ආකාරය පිළිබඳව වගේම කොරෝනා වැඩිවීම, ඩෙන්ගු වැඩිවීම මේ ආදී සියලු තොරතුරු අද දවසේදී ජාතික පුවත්පත් වලට ඇවිල්ලා තිබෙනවා සතියාන්තයේ. අපි සූදානම් මේ ගැන කියන්න අද දවසේදී සුපුරුදු විදිහටම අද ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ මාත් සමග නඩිත් සුබෝදෑසනක්. සුබෝදෑසනක් සමීර, වාසනාවන්ත ජයග්‍රාහී දවසක් සතියක පත්තරමේන්තුවෙන් අපි අද දවසෙත් ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු බොහොමයක් ඔබට ඉක්මනටම කියන්න සූදානම්. අද දවසේ පුවත්පත් විවිධ තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ ඊයේ දවසේ උණුසුම් වෙච්ච සිදුවීම් විශේෂයෙන්ම අපි දැක්ක අග්‍රාමාත්‍යතුමන් ඇතුළු පිරිසේ වගේම අලුත් කැබිනට් මණ්ඩලයේ මේ දැන් වැඩ ආරම්භලා තියෙනවා. ඒ අතරේ ජනාධිපතිතුමා ඊයේ දවසේ තානාපතිවරුන් මුණ ගැහුණාම ජනාධිපතිතුමා කියපු කාරණාව දැන් මේ නීතියට පිටින් යන්න උත්සාහ කරන පිරිස් වලට එරෙහිවයි නීතිය ක්‍රියාත්මක කළේ කියලා එතුමන් සඳහන් කළා තානාපතිවරුන්ට. කෙසේ වෙතත් අපි දැක්ක ඊට පස්සේ Twitter පණිවිඩ නිකුත් කරමින් විවිධ අදහස් පළ කළ තිබ්බා. දැන් මේ තත්ත්වය මොකද්ද වෙන්නේ? පරගලකරුවන්ට විශේෂයෙන්ම ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරය පිළිබඳව විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරනවා. අද දවසේ ජාතික පුවත්පත් මේ සියලු තොරතුරු වාර්තා කරනවා. අපි ඔබට කියන්න සූදානම්. අපි මුලින්ම ආරම්භ කරන්නේ අද දවසේ ලංකාදීප පුවත්පතෙන් අලුත් ආණ්ඩුවක් පිළිබඳව දැන් බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. විශේෂයෙන්ම සර්වපාක්ෂික රජයක් බිහි වෙයිද කියලා. ඒ පිළිබඳව අද දවසේ ජාතික පුවත්පත් කිහිපයක් පළ කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතෙන් අපි ආරම්භ කරන්නේ. ඔව් නඩිත්, අපි මුලින්ම වාර්තා කරමු ලංකාදීප කියන කතාව. දැන් ජනාධිපතිවරයා පත්වීමත් සමග නව ජනාධිපතිවරයා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවනු ලැබුවා. ඒ නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගත්තා දිනේෂ් ගුණවර්ධන මහතා. ඉන්පස්සේ හිටපු අමාත්‍යවරුන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ හිටපු අමාත්‍යවරුන් යලිපත් කරලා තිබෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන තුරු කියලා තමයි සඳහන් කළේ. ඒ අනුව දැන් අලුත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සියලු දෙනා එකඟතාවයකින් පිහිටවන ආණ්ඩුවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඒ අනුව ලංකාදීප වාර්තා කරනවා මේ වගේ කතාවක්. සති දෙකකින් සර්වපාක්ෂික ආණ්ඩුවක් ප්‍රශ්නාර්ථයකුත් සමග සෑම පක්ෂයකටම ඇමති තනතුරු ලැබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අජන්ත කුමාර අගලකඩයි ලියන්නේ වාර්තාව මේ විදිහට. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගී ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය ඇතුළු පක්ෂවල සහ කණ්ඩායම්වල පිරිසක්ද මෙම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තියෙනවලු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා එම පක්ෂවලට සහ කණ්ඩායම්වලට ඉදිරියේදී ආරාධනා කරනු ඇතැයි දැනගන්නට ඇත. නව කැබිනට් මණ්ඩලයේ ඇමතුරුන් 20ත් 30ත් අතර පිරිසකගෙන් සමන්විත වනු ඇති බව, එවැගේම එවැනි පිරිසක් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඳ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ ලංකාදීප වාර්තා කර තිබෙන්නේ මේ විදිහට. දේශයත් කියනවා ඒ කතාව මේ විදිහට වාර්තා කරනවා අද දවසේදී දේශීය පුවත්පත. පක්ෂ මාරු රැසක් සමග දෙසතියකින් සර්වපාක්ෂික ආණ්ඩුවක්. පක්ෂ මාරු රැසක් සමග තවත් දෙසතියකින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. වත්මන් පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ සහ කණ්ඩායම් 18ක් නියෝජනය කරන මැති ඇමති වූ සිටිති. එයින් පක්ෂ සහ කණ්ඩායම් 14ක් පමණ සහාය පසුගිය ජනාධිපති ඡන්දයේදී වත්මන් ජනාධිපතිවරයාට හිමි වූ බව නිල නොවන ආරංචි මාර්ගවලින් සනාථ වී තිබෙන බව තමයි දේශය කියන්නේ. ඒ අනුව මෙම පක්ෂ සහ කණ්ඩායම් සියල්ල සහභාගී කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට සැලසුම් සකස් වෙමින් නැති අතර මෙහිදී සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරු 7 දෙනෙකුට වැඩි පිරිසක් නව ආණ්ඩුවේ තනතුරු සඳහා නම් කරනු ඇතැයි වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ඒ දේශයේ කියපු කතාව අපි යනවා ඊළඟට අවධානය යොමු කරන්න
සිළුමිණ පුවත්පත කියන කතාවට සිළුමිණ තව කතාවක් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකට පක්ෂ නායක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා සිළුමිණ පුවත්පතත් වාර්තා කරනවා. තාරක වික්‍රමසේකර ලියන වාර්තාව අද දවසේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවීමට රජය තීරණය කර ඇති අතර ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් මූලික සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ කරනවා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්ද ආගමික නායකයන් සහ පුරවැසි සංවිධානද ජාත්‍යන්තර ආයතන ගණනාවක්ද සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරන්නයි රජයෙන් ඉල්ලා තිබුණා කියලා තමයි සිළුමිණ පුවත්පත කියන්නේ. දැන් තමයි කාරණේ එන්නේ. දැන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 7 දෙනෙකුත් ආණ්ඩුවේ ඇමති ධූර බාර ගැනීමට සූදානම් කියලා මේ පුවත්පත් වාර්තා අනුව සඳහන් වෙනවා. දැන් ජනාධිපති ඡන්දයේදී අපි දැක්කා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරනවා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 14ක් පමණ ජනාධිපති ඡන්දයේදී පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මනාප සලකුණු කරා කියලා. ඉතින් ඒ අනුව ගත්තාම මේ සියලුම පක්ෂ එකතු වෙච්ච සර්වපාක්ෂික ආණ්ඩුවකට ඇරයුම් කරනවා කියලා තමයි දැන් ජනාධිපතිවරයාගේ පැත්තෙන් සඳහන් වන්නේ. ඉතින් අපි බලමු මේ සර්වපාක්ෂික ආණ්ඩුව මොන විදියට හැදෙයිද කියලා නජිත්. ඒ පිළිබඳව හිඟයක් අද දවසේ සතිය ගරුණු පුවත්පතත් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම සතිය ගරුණු පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මේ පුවත අලුත් කැබිනට්ටුව දෙසතියකින් ඇමතිවරු තවත් 12ක්, ඒ අතරේදී රාජ්‍ය ඇමතිවරු 30ක්, සජිබ 3කට හෝ 6කට තනතුරු රිෂාඩ් මනෝ ජීවන් දිගම්බරන්ටත් ඇමතිකම් කියලා අද දවසේ උදේචි වේකනායක ලියනවා. මේ ඉඟි වශයෙන් පළවෙනි අදහස් තමයි මේ පිළිබඳව ඇත්ත නැත්ත අපිට බලන් ඉන්න වෙනවා තවත් සති දෙකක් වගේ යනකම්. හේතුව දැන් තවත් සති දෙකකින් විතර වගේ තමයි මේ කැබිනට්ටුව දිවුරුම් දෙන්න සූදානම් කියලා කියන්නේ. උදේචි වේකනායක මේ විදිහට ලියන්නේ සතිය ගරුණු පුවත්පතට දෙසතියක කාලයක් ඇතුළත සර්වපාක්ෂික ආණ්ඩුව ස්ථාපිත කර ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා තීරණය කළා තියෙනවා. ඇමති මණ්ඩලයේ 30කටද රාජ්‍ය ඇමතිවරුන් 30කටද සීමා කරමින් ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීමට සැලසුම් කළා තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුව බිහි කිරීම සඳහා වූ සාකච්ඡා දේශපාලන පක්ෂ සමගද සඳහා සිට ආරම්භ කරන අතර අරගලකරුවන් සමගද සාකච්ඡා කිරීමට ආණ්ඩුව තීරණය කළා තියෙනවලු. ඒ අතරේ සර්වපාක්ෂික ආණ්ඩුවේදී සිකුරාදා කියන්නේ 22 වෙනිදා පත් කළ භාරකාර ආණ්ඩුවේ ඇමතිවරු වෙනස් නොවන අතර තවත් ඇමතිවරු 12 දෙනෙකු පත්වීමට නියමිතයි. එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 3ත් 6ත් අතර පිරිසකට අමාත්‍ය දුර හිමිවීමට නියමිත අතර පක්ෂ නායකයන්ටද ඇමති දුර හිමිවීමට නියමිතව තියෙනවා. රිෂාඩ් බදුදීන්, මනෝ ගණේෂන්, පළනී දිගම්බරම්, ජීවන් තොණ්ඩබන් වැනි පක්ෂ නායකයන්ද ඒ අතර වෙනවා කියලා අද දවසේ සතියග අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අතරේ රාජ්‍ය ඇමතිවරුන්ගේ ලේඛනයේද මේ වන විට සකස් කරමින් තිබෙන අතර ඊටද සියලු පක්ෂවලින් මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිතයි කියලා අද සතිය ගරුණු පුවත්පතේ විදිහට කියනවා. ඉතින් ඇමතිවරු 30ක්, රාජ්‍ය ඇමතිවරු 30ක්, එතනම 60ක් ඉන්නවා. ඉතින් දැන් මේ පිරිස ඉදිරි කාලෙදී අර පහුගිය දවස්වල අපි දැක්කා වැටුප් ප්‍රතිකාල දීමනා ඒ වගේ දේවල් ගන්න නැතුව වැඩ කරනවා නම් ඉතින් හොඳයි කියලා රටේ ජනතාව අතර මතයක් තිබ්බා. ඉතින් එහෙම හරි ඔවුන්ගේ දීමනා හරි අඩු කරගෙන මේ තත්ත්වය ඉස්සරහට ගෙනියනවා නම් මේ අභියෝගාත්මක කාල සීමාවක් අවුරුදු 2ක් වගේ මේ තත්වයකට හරි යන්න පුළුවන් නම් වටිනවා. අපිට බලන්න පුළුවන් තව සති දෙකකින් මේ තොරතුරු එළියට එනවා කියලා කියනවා. ඒ අතරේ මෛත්‍රී ඇමතිකමක් බාර ගනීද කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක අද දවසේ මව්බිම පුවත්පත වාර්තා කරනවා. මේ මෛත්‍රී ඇමතිකමක් ලබා ගනීද? දැන් මෛත්‍රී මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට රනිල් මහත්තයා අගමැති වෙලා හිටියා. දැන් රනිල් මහත්තයා ජනාධිපති වෙලා ඉන්නකොට ඇමතිකමක් බාර ගනීද? ඒකත් ප්‍රශ්නයක්. කොහොම වුණත් සවනි ශේෂාදී අද මව්බිම් පුවත්පතට මේ විදිහට ලියන්නේ ඉදිරියේදී පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවේ කිසිදු තනතුරක් තමා බහර නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා තියෙනවා. ඒ අතරදී දැන් තනතුරු බාර ගන්නා ලෙස යම් හේකින් ආරාධනයක් ලැබුණොත් පක්ෂයේ අනිකුත් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට ඒ පිළිබඳව තීරණයකට එළඹෙන බවද පක්ෂයේ අනිකුත් මන්ත්‍රීවරු ඒ සඳහා සිය එකඟතාවට කැමැත්ත පළ කරන්නේ නම් පමණක් එම තනතුරු බහර ගැනීම සඳහා ඔවුන්ට ඉඩ ලබා දෙන බවත් ඔහු අවධාරණය කළා කියලා අද දවසේ මව්බිම් පුවත්පත ඔය විදිහට කියනවා. මේ දැන් මෙතුමා අමාත්‍ය ධුරයක් බාර ගන්න නැහැයි කියනවා. හැබැයි පක්ෂ කැමැත්ත තිබ්බොත් එහෙම බාර ගන්නත් සූදානම් කියලා කියනවා. ඒ අතරේදී පක්ෂ අනික් අයත් කැමති වුණොත් එහෙම ඒ එකඟතාවකින් යුතුව ඒ දේවල් බාර ගන්න සූදානම් කියලා කියනවා. අද මව්බිම් පුවත්පත ওই තොරතුරු වාර්තා කරා.
ආසයි බයයි වගේ එකක් වෙලා තියෙනවා එතනත්. දැන් අපි බලමු මෛත්‍රී පාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ කතාව දිගින් දිගටම කිව්වා මම තනතුරු බාරගන්නේ නැහැ කියලා. නඩිත් අපි දන්නේ නැහැ දේශපාලනේ වෙන සිදුවීම් පිළිබඳව හිතාගන්න බැරි සිදුවීම් ඔබට වාර්තා වෙමින් තිබෙනවා දේශපාලනය තුල. ඉතින් දේශපාලන ලෝකයේ අලුත් පෙරලි ඇතිවීමට ඉඩකඩ තිබෙන සති දෙකක් බවට තමයි ඉදිරි සති දෙක වාර්තා වෙමින් තිබෙන්නේ. දැන් තව කතාවක් මේ ලංකාදීප වාර්තා කරන්නේ ඉරිදා පුවත්පතේ අද දවසේදී ඩල සලහ පෙරමුණ මහතා අපි දැක්කා පසුගිය ජනාධිපති සටනේදී අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා ලබා ගත්තා මනාප එහෙම නැත්නම් ඡන්ද 82ක් පමණයි ඩල සලහ පෙරමුණ මහතාට දිනා ගැනීමට හැකියාව ලැබෙන්නේ. නමුත් මේ කණ්ඩායම මෙහෙයවපු කට්ටිය එහෙම නැත්නම් මේ ඡන්ද ලබා ගැනීම සඳහා උනන්දුණු ඒ වගේම ඒ සඳහා ඒ නායකත්වයේ දීපු කණ්ඩායම් කිව්වේ 125කට එහා ගිය ඡන්ද සංඛ්‍යාව ඩල සලහ පෙරමුණ මහතාට ලබා ගන්න පුළුවන් කියලා. නමුත් අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134ක් ලබාගෙන ජනාධිපති ධූරයට පත් වුණා. කොහොම වුණත් දැන් ඩලස් මහතා සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු කට්ටිය 16 දෙනෙක් පොහොට්ටුවෙන් ගැලවෙන්න සූදානම් කියලා තමයි කියන්නේ ස්වාධීනව ඉන්න. අපි බලමු කතාව. අජන්ත කුමාරාගලකඩයි ලියන්නේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ඩලස් සලහ පෙරමුණ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වෙනවා. එම කණ්ඩායමට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණ ඇතුළත් වන බව තමයි තොරතුරු අනාවරණය වන්නේ. ඩල සලහ පෙරමුණ මහතාගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා යන මහතුරුන්ට අමතරව පොදු ජන පෙරමුණේ හෘද සාක්ෂියට එකඟ මන්ත්‍රී කණ්ඩායම්ද ඇතුළත් වනු ඇති බව පැවසෙනවා කියලා කියනවා. මෙම කණ්ඩායම ඉදිරියේදී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත කියලා තමයි තොරතුරු අනාවරණය කරන්නේ ලංකාදීප පුවත්පත. ඩල සමග 16ක් පොහොට්ටුවෙන් ගැලවෙයි කියන සිරස්තලයත් එක්ක තොරතුරු වාර්තා කරනවා. නඩි දැන් කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ඉන්නවා. ස්වාධීන කණ්ඩායම් වලට අමතරව පොහොට්ටුවෙන් අයින් වෙච්ච තව කණ්ඩායමක් ඉන්නවා. අපි දැක්ක අනුර ප්‍රදර්ශන යාපා මහතා ප්‍රමුඛ ඒ කණ්ඩායම තවත් කණ්ඩායමක් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හිටියා. දැන් මේ කට්ටියත් ඉන්නවා පාර්ලිමේන්තුවේ. දැන් විවිධ කණ්ඩායම් විපක්ෂයේ වාඩි වෙමින් සිටින බවක් තමයි පෙනී යන්නේ අපිට. මේ සියලු දෙනාම එකතු වෙලා රට හදන්නයි ඕනේ. රටේ ජනතාවගේ පැතුම ඒක. හැබැයි ඉතින් ඒ අය වින් වෙලා ඉන්නමයි හදන්නේ පාර්ලිමේන්තුවේ. අද දවසේ මේ විදිහට කතාවක් කියනවා අරුණ පුවත්පතත් රනිල්ගේ ආණ්ඩුවට එක් නොවි විපක්ෂයේ පක්ෂ එක තැනකට කියලා. උදේචි වේකනායක ලියන්නේ ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති සර්වපාක්ෂික ආණ්ඩුවට එක් නොවීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් තීරණය කළා තියෙනවලු. ඒ අතර විශේෂයෙන්ම ඇමති මණ්ඩලය සමගි ජන බලවේගය ඉන් ප්‍රධාන වෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවේ ඇමති දුර බාර නොගෙන විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධ කර නවසන්දානයක් බිහි කිරීම සමගි ජන බලවේගය අරමුණු වෙලා තියෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල්ල සලහ පෙරමුණට ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී සහයෝගය ලබා දුන් පක්ෂ සමගද සාකච්ඡා කිරීමට නියමිතයි. ඩල්ල සලහ පෙරමුණ මන්ත්‍රීවරයාගේ පාර්ශවයේ සමග මූලික වටේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඔවුන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සැලසුම් කරලා තියෙනවා කියලා අද අරුණ පුවත්පත කියනවා. ඒ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වයේ ලබා දෙන දේශපාලන පක්ෂ 10 නායකයන් සමගද වෙනමම සාකච්ඡා කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ පක්ෂ 10 නියෝජිතයන්ද සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ලබන අඟහරුවාදා ඒ පිළිබඳව සාකච්ඡා කරනවා කියලා තොරතුරු වාර්තා කරනවා. අද දවසේ සතිය ගාරුණු පුවත්පත මේ පිරිස රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට එක් නොවි විපක්ෂයේ වෙනම කට්ටියක් විදිහට ඉන්න සූදානම් කියන අර සමීර කියපු පොතේම තවත් අතුරු පොතක් විදිහට මේ පොත අපිට වාර්තා කරන්න පුළුවන් සතිය ගාරුණු පුවත්පතේ. අපි ඊළඟට ඔබට කියන්න තෝරගත්තේ මව්බිම් පුවත්පතේ ඇතුල් පිටුවක පළවෙන මේ විශේෂාංගයක් කැබිනට් එක කියලා තමයි බෙනට් රූපසිංහ මේ විශේෂාංගය ලියන්නේ. දැන් ජනපති තෝරන දියවන්නා සටනේ කවුරුත් නොදන්න ඇතුළත කතාව බොහොම අපූර්වට මේ බෙනට් රූපසිංහ මහත්තයා ලියලා තියෙනවා අද මව්බිම් පුවත්පතේ 8 වෙනි පිටුවේ මේ විශේෂාංගයේ පළවෙනි. දැන් මේ ජනපති සටනේ අපි නොදත් දේවල් සාමාන්‍ය වැසියෝ විදිහට පුරවැසියෝ විදිහට මේ ඇතුළේ වෙච්ච දේවල් අපි දන්නේ නැහැනේ. ඒ ගැන අද බෙනට් රූපසිංහ මේ විදිහට ලියනවා ජනපති තෝරද්දි රහසක් නොවූ රහස් ඡන්දය
කියලා මුලින්ම පටන් ගන්නවා. එතුමා මේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මෙන්ම පාර්ලිමේන්තු ඉතිහාසයේද නව සලකුණක් තබමින් රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව 8 වෙනි විධායක ජනාධිපති ලෙස පහුගිය 20 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තෙන් තේරිපත් වුණා. දැන් පැවැත්ුණේ රහසිගත ඡන්ද විමසීමක් වත් ඡන්දය දුන්න ආකාරය ගැන නම් කිසිම රහසක් නැහැ. ඒකට හේතුව මේ බොහෝ පිරිසක් ඡන්දය දෙන්න කලින් කිව්වා අපි දෙන්නේ මෙයාට, අපි මේ අපේක්ෂකයාට දෙන්නේ කියලා. දැන් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ නායකයා වන අතර ඒ පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. අවම වශයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නට ඔහුගේ නම යෝජනා ස්ථිර කරන්නටවත් ඔහුගේ පාක්ෂිකයෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. නම යෝජනා කළේ පාර්ලිමේන්තුවේ සභානායක ඒ වගේම රටේ වමේ ව්‍යාපාරයේ ප්‍රබලම නායකයෙකු බොරලගොඩ සිංහගේ පුත්‍රයා. දේශපාලන වෙනස් වීම ඔහුම තමයි. රනිල්ට පක්ෂව ඡන්ද 134ක් ලැබුණු අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ඩලස්ට ලැබුණු ඡන්ද 82ක් කියලා තියෙනවා. ඒ අතර මේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු ප්‍රකාශයක් ගැනත් මේ විශේෂාංගය ඇතුලේ ලියවෙනවා. මහින්ද දමපු ඡන්දෙන් ඩලස් පෙරදුනාලු. පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ අපි ඩලස් ඉදිරිපත් කළා. ඡන්දේ දුන්නා පෙරදුනා කියලයි. හැබැයි මහින්ද එහෙම කිව්වේ හෘද සාක්ෂියට එකඟවදයි අපි දන්නේ නැහැයි කියලා බෙනට් රූපසිංහ මේ කතුවරයා ලියලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ පක්ෂය ඇතුලේ තිබ්බ ජී.එල්. පීරිස් මහත්තයා කිව්වා එතුමන් ඇතුළු පක්ෂයේ ලබා දෙන ඡන්දේ ඩලස් සරහපිරු මහත්තයාට. හැබැයි සාගර කාර්යවසම් මහලේකම්තුමා කිව්වා අපේ පක්ෂේ ඡන්දෙ දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා පක්ෂය ඇතුළෙත් මතභේද තිබ්බා. දැන් ගමට යා යුතු නිසා රනිල්ට ඡන්දෙ දීම කියලා බෙනට් රූපසිංහ තව විදිහකට ලියනවා. ඒ කියන්නේ රනිල්ට ඡන්දය නොදී ගමට එන්න බැරි වේවියයි පොහොට්ටුවේ නායකයෙකු ප්‍රකාශ කර තිබූ බවද මහින්ද නොදැන සිටින්නට පුළුවන්කමක් නැහැ. එසේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්තයාද මන්ත්‍රීවරුන් පෙළඹුවේ රනිල්ට ඡන්දය දීමට බව දේශපාලන ආරංචිවල රහසක් නොවේ. එමෙන්ම සජබ මහලේකම් රජිත් බන්දුක්බණ්ඩාර මහත්තයා මාධ්‍යයට කිව්වේ සජබ කිසිම මන්ත්‍රීවරයෙකු රනිල්ට ඡන්දය නොදුන් බවයි. ඔහු එසේ කිවත් සජබ මන්ත්‍රීවරු 15 දෙනෙකු රනිල්ට ඡන්දය දී තිබෙන බව ඒ පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තියෙනවා. ඒ අතරේ දැන් මේ සල්ලි වලට අලෙවි වෙච්ච මන්ත්‍රීවරු ගැනත් ලොකු කතාවක් ඇති වුණා පහුගිය කාලේ. මේ ඡන්ද විමසීමේදී සල්ලි දුන්නද කියලා. දැන් මිලියන 200ට අලෙවි වෙච්ච මන්ත්‍රීවරු කවුද? මේ ඡන්දයේදී මන්ත්‍රීවරුන් මුදලට යට වුණු බවට චෝදනා එල්ල වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ චෝදනාව ප්‍රසිද්ධියම කළා තිබ්බා. එසේම ජාතික ජනබලවේගයේ හිටපු මන්ත්‍රීවරයෙකු නලින්ද ජයතිස්ස මහත්තයා කිව්වා සමහර මන්ත්‍රීවරු මිලියන 200ට ඉහළ ලංසු වලට මේ විකිණිච්ච බව. එපමණක් නොවේ නාම යෝජනා දින ඩලස් හම වූ සමහර මන්ත්‍රීවරු ඔහුට ජයපතා ඡන්දය දෙන බවට පොරොන්දු වී පසුව රනිල්ට ඡන්දය දෙන බවට රූපවාහිනිය ඔස්සේ කළ ප්‍රකාශද අහන්න ලැබුණා. අවසන් පැය කිහිපයේදී එයාගේ මතය හදිසියේ වෙනස් වුණේ මුදලට නොවේ නම් වෙනත් දෙයකටද ඒ බව නම් අපි දන්නේ නැහැ කියලා බෙනට් මහත්තයා මේ විදිහට ලියලා තියෙනවා. ඒ අතරේ වෙගී රනිල්ට දමපු කොන්දේසි මොනවද? මේ විග්නේශ්වරන් මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මොන හරි කොන්දේසි දැම්මද? ඒ අතරේ වජිර අබේවර්ධන මහත්තයාගේ නිවසින්දන් අවසන් මෙහෙම දියත් කරපු හැටි මේ විදිහට මේ කැබිනට් එක විශේෂාංගය ඇතුලේ තියෙනවා. ධම්මික පෙරේරාට රනිල් කී රහස එතුමා මොකද්ද කියලා තියෙන බැසිල් රාජපක්ෂගේ ඉල්ලාස්වීමෙන් පුරපාඩු වූ මන්ත්‍රී ධුරයට පත් ඇමති ධුරයක්ද හිමි වූ ධම්මික පෙරේරා ජනපති තෝරා ගන්නා ඡන්ද විමසීමේදී ඡන්දයේදී ආපසු අසුන් ගැනීමට එද්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහුට යමක් කිව්වා. රනිල් කියා තිබෙන්නේ තමාට ජනාධිපති වෙන්න ව්‍යාපාරිකයෙක් ඡන්දය දෙන ප්‍රථම වතාව මෙය බවයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ විදිහට කිව්වා කියලා අද මේ විශේෂාංගය ඇතුළේ තියෙන බොහොම අපූර්ව දේවල්. සමීර මේ දැන් මේ විශේෂාංග ලිපිය කියවන්න ඕනේ. බොහෝ වෙලාවක් යනවා මේක කියවන්න ගියොත් එහෙම ඔබටත් පුළුවන් මේ විශේෂාංගය කියවන්න. දැන් පාර්ලිමේන්තුව ඇතුළේ මොනවාද සිද්ධ වුනේ? දැන් දේවන්න මන්ත්‍රීන් නිල නිවාසවල උදේ කරන්ට් එක ගිහිල්ලා තිබ්බේ මේ ඡන්දය දෙන්න කලින් එන වෙලාවේදී කොහොම හරි මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු එස්.එම්. චන්ද්‍රසේන නාමල් රාජපක්ෂ ඒ වගේම සංජීව වෙදිරිමාන්න ඒ වගේම ප්‍රසන්න රණතුංග මේ පිරිසක් මැදිහත් වෙලා කොහොම හරි කියලා මේ විදුලිය සපය ගන්නටත් කටයුතු කළ තිබා. එහෙම නොවුනොත් මේ මන්ත්‍රීවරුන්ට තමුන් අර පාර්ලිමේන්තුවට එනකොට ඉතින් අපි දන්නවනේ පිළිවෙලකට ඇඳලා කරලා එන්න ඕනේ. ඉතින් එහෙම නොවුන නම් මේ පිරිසගේ ඡන්දය අහිමි වෙන්නත් තිබ්බා. කොහොම හරි කරලා ඒ වැඩෙත් ගොඩ දාගෙන අවසානයේදී මේ ඡන්ද සටනක් ජයග්‍රහණය කළා කියලා අද කැබිනට් එක විශේෂාංගයෙන් බෙනට් රූපසිංහ ඒ විදිහට ලියලා තියෙනවා.
ඔවුනදි දැන් ඒ කතා ඇස්සේ තව කතාවක් තියෙනවා. අපි දේශීය පුවත්පතිනුත් ඔය කතාව සොයාගත්තා. රනිල් දිනපු මෙහෙයුම කියලා උනුත් වාර්තා කර තිබුණා. දැන් මෙතනදි තව අවස්ථා කීපයක් ඔබ සඳහන් කළ කාරණා වගේම දේශීය පුවත්පතත් වාර්තා කර තිබුණා. මේදී තවත් කාරණාවක් වෙලා තිබෙනවා. දැන් අපි දන්නවා මේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සුසුකම් ලබා ගත්තට පස්සේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ සියලු පාර්ශ්ව වෙත තමා ස්තුතිවන්ත වෙනවා කියලා. ඒ වගේම තමාට පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන්න අවස්ථාවක් සලසා දෙන්න කියලාත් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. මේ අතරවාරයේ තව සිදුවීමක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් ගලා එන්නට වුණා. මේ අතර කලකින් පාර්ලිමේන්තු පැමිණි මහින්ද රාජපක්ෂ මහතාටද ප්‍රතිචාර බොහොමයක් තිබිලා තියෙනවා. එදා පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා වෙත ගොස් ඔහුට වැඳ ආශිර්වාද ලබා ගත්තා කියලා කියනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අසල සිටි හරින් ප්‍රනාන්දු මහතාට මහින්ද රාජපක්ෂ මහතා කතා කරලා තියෙනවා. වෙල් ඩන් පුතා යනුවෙන් පිටට තට්ටුවක් දමා පැවසූ බවක් දැනගන්නට තියෙනවා කියලා මේ රනිල් දිනපු මෙහෙයුමේ තොරතුරු වාර්තා කරන දේශපාලන වාර්තාකරු සඳහන් කර තිබෙනවා. චමිදු නිසල්ද සිල්වා කියන්නේ මේ කතාව. ඒ වගේම තමයි නඩි දැන් අර තව කණ්ඩායම් කීපයක් එකතු වෙලා මේ ජයග්‍රහණය සඳහා මෙහෙයුම් දියත් කරපු ආකාරය තමයි මේ පිටුවේ වාර්තා කරලා තිබෙන්නේ. ඩලසලහ පෙරුමාතා හදිසියේ ලියුමක් ලියලා තියෙනවා පාර්ලිමේන්තුවේ වාඩි වෙලා. ඒ අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතා විමසලා තියෙනවා ඩලස් මහත්මයාගෙන් මොකද්ද මේ හදිසිය ලියන්නේ කියලා. මම මේ මල්ලි දිනුවාට පස්සේ කරන කතාව ලියනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ කතා බොහෝමයක් තියෙනවා අද දවසේදී. ඉතින් වජිර අබේවර්ධන මහතා තිරේ පිටුපස කරපු මෙහෙයුම පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව තනතුරු කිහිපයකට එකඟතාවත් හදාගෙන තියෙනවා කියලා තමයි මේ පිටුවේ වාර්තා කර තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ රහස් ඡන්දය ඩලස් පාර්ශවයේ පොහොට්ටුවේ පිරිසක් රහස් ඡන්දයේදී රහසේ සහයෝගය දක්වනු ඇතැයි අපේක්ෂා කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ විශ්වාසයකින් ඉඳලා තියෙනවා මේ කතාව පිළිබඳව. අවසානයේ තීරණාත්මක දිනේ උදා වුණා. සියලු දෙනාම පාර්ලිමේන්තුවට පැමිණියා. අවසන් මොහොතේ පවා පාර්ලිමේන්තු පරිසරයේ සාකච්ඡා ගණනාවක් සිදු වෙලා තියෙනවා. තම කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ වෙත සහයෝගය දක්වන බව සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිලි වෙලා තිබිලා තියෙනවා. තම සමීපතමයන් හරහා වළක්වා ගැනීමට උත්සාහ දරූ බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. ඉතින් මේ වගේ කතා බොහෝමයක් තිරය පිටුපස්ස සිද්ධ වෙලා තිබෙන බවට තමයි තොරතුරු අනාවරණය වන්නේ. ඉතින් අපි දැක්කා හරින් ප්‍රනාන්දු මහතා මුලින්ම ඡන්ද 113 ලැබෙනකොටම සංඥාවක් නිකුත් කරනවා නජිත් ජයග්‍රහණය කරා කියලා. ඉතින් ඒ වගේ විස්තර සියල්ලම තිබෙනවා. දැන් තව කතාවක් මේ දේශීය පුවත්පත වාර්තා කරනවා. ගොසිප් පිටුවේ නජිත් වාර්තා කර තිබෙන්නේ මේක අපිට මේ පුවත්පත වාර්තා කර තිබෙන නිසා අපි උපුටා දක්වනවා. ඔවුන් සඳහන් කරනවා මේ ආකාරයට දැන් තනතුරක් අරගෙන මහගෙදරට යන්න හදන ඔස්තාර් කෙනෙක් ගැන තොරතුරු වාර්තා කරනවා. ආණ්ඩුවේ මුදල් ඇමතිකමට ඔක්කොම යෝජනා කරපු කෙනෙක් ඉන්නවලු. රටේ අලුත් ලොකු තැන ඒ තනතුරට එන්න කලිනුත් එයාට අඬ ගහලා වැඩේ යෝජනා කළාලු. ඒත් එයා පක්ෂය දාලා යන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය රකින්න නිසා වැඩේ ගැන තවම කතාවක් නැහැ කියලා කියනවා. හැබැයි දැන් එයාට කැමැත්තක් ඇවිල්ලාලු. තියෙන්නේ තනතුර ගන්න. එයා තනතුර ගන්න විතරක් නෙමෙයි එයා පරණ මහගෙදරටත් ගොඩ වෙන්න තීරණය කරලාලු. මොකද එයා කිව්වලු තනතුරු ගත්තොත් එයාට ආයේ පක්ෂයට යන්න බෑ කියලා. කොහොම වුණත් රටම දන්න විරුද්ධ පක්ෂයේ ආර්ථික ඔස්තාර් කෙනෙක් මෙයා. එයා තමයිලු මේ ආර්ථික අර්බුදය ගැන මුලින්ම රටටම කියලා තියෙන. ඉතින් බලන්න දැන් ඡායාරූපයකුත් තියෙනවා. ඔව් ටිකක් ඒ වගේ. ඉතින් මෙයාලියාගේ නැට්ටේ එල්ලිලා දැන් ඉස්සරහට යන දාන ආචාර්ය නමකුත් තියෙන කෙනෙක් කියලා තමයි ඉතින් තොරතුරු වාර්තා වෙන්නේ. කොහොම වුණත් බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට අපිට මේ සර්වපාක්ෂික ආණ්ඩුවේ මේ ඇමතිකම් ගන්නකොට බලන්න පුළුවන්. තව කතාවක් එනවා. දේශපාලන ලෝකයට පායන ක්‍රිකට් තරුව කියලා මේ ගොසිප් පිටුවේ වාර්තා කරන්නේ. කලක් දේශපාලනයේ හිටපු සුප්‍රකට ක්‍රිකට් තරුවක් නැවතත් දේශපාලන භූමියට ඉවල්ලන්න පටන් අරගෙන තියෙනවලු. දැන් එයා මේ රටේ එක්තරා ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෙකු ගෙදර නිතර ගැවසෙනවලු. ඒ වගේම පක්ෂයේ කටයුතු වලට උපදෙස් දෙමින් අවශ්‍ය සහාය ලබා දෙනවා කියලාත් කියනවා. හැබැයි මේ සුපිරි පිතිකරුවෙක්ව ඉඳලා දකුණෙන් දේශපාලන පොරපිටියට ඇවිල්ලා කලක් උපැමති සයිස් පට්ටමකුත් දරපු මුන්නැහැව නැවත ජාතික දේශපාලනයට ඇදලා ගත්තේ කලක් මේ රටේ ඉහළම පුටුවේ වාඩිලා හිටපු කෙනෙකුගේ දෝනියන්ද කෙනෙක් කියලාත් කියවෙනවලු. මේ දෙන්න එකතු වෙලා ওই කියන පාටිය ගොඩ දාන්න ගෙනියන වැඩපිළිවෙලට පක්ෂයේ ඉහළ තනතුරු දරන සමහරු නම් කැමති නෑලු. ඒ කොහොම වුණත් මේ වැඩේ නැගලම යනවා කියලා තමයි නජිත් ආරංචි වෙන්නේ. ඉතින් මේ වගේ කතා ගොඩක් මේ ගොසිප් පිටුවේත් ඔබ නොදන්න රහස් ගැන තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. මේවා ඉංගී පළවෙමින් තිබෙනවා. මේවා ඇත්ත වෙන්න පුළුවන්. සමහරක් විට මේවා එහෙමම දේශපාලන කතා බවට පත් වෙලා නැති වෙලා යන්න පුළුවන්. මේ එක පැත්තකින් තියෙනවා වජිර අබේවර්ධන මහතා මේ රනිල් මහත්මයා දිනවන සටන මෙහෙවපු ආකාරය. ඒ තමයි අද දවසේදී ජාතික පුවත්පත්වල ගොසිප් පිටුව සහ දේශපාලන පිටුවේ වාර්තා කර තිබුණු තොරතුරු. අර කියපු ක්‍රිකට් ක්‍රීඩකයා මේ ටිකක් තක්ටේ තියෙන එක්කෙනෙක් නේද සමහර.
ඔව් එහෙම තමයි ඡායාරූපේ තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා උප ඇමති පට්ටමක් එහෙම ගත්ත දකුණේ කෙනා කවුද කියලා කියනකොටම ඉතින් තොරතුරු අපිට හිතා ගන්න පුළුවන් මේ කවුද මේ ආයමත් දේශපාලන පිටියට එන්න සූදානම් වෙන්නේ කියලා. හොඳයි අපි සතිය ගරුණු පුවත්පතේ ප්‍රධාන පිටුවට යන් ප්‍රධාන පිටුවේ ප්‍රධාන ඡායාරූපය අද දවසේ වෙන් වෙන්නේ කැබිනට් අමාත්‍යවරුන් සමූහ ඡායාරූපයක් ලබා ගත්තා. මේ ඡායාරූපයේදී බලන්න ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඉන්නවා. මෙතනට අඩු එක්කෙනයි විපක්ෂ නායකතුමා. හැබැයි එතුමට එන්න විදිහක් නැහැ. කැබිනට් ඡායාරූපේ හින්දා රාජකීය ජාතික විජාතික කියලා ඔබ මේ මොහොතේ දන්නවා. මේ ඉන්නේ රාජකීයයන් දෙදෙනෙක් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යෝ දෙදෙනෙක්. මම දැක්කා සමීර එක පුවත්පතක පළ කරලා තිබ්බ දැන් රටේ මුල් පුට හොබවන්නේ මචන්ලා දෙන්නෙක් කියලා. ඉස්කෝලේ යන කාලේ සාමාන්‍යයෙන් ක්ලාස් එකේ ඉන්නකොට එකම කට්ටිය එකම පන්තියේ එකම පන්තියේ ඉන්නකොට මචං කියන එක එච්චර අරුම පුදුමයක් නෙමෙයි. හැබැයි ඒ වගේ දෙන්නෙක් තමයි මේ ඉන්නේ එකම පන්තියේ සගයෝ දෙන්නෙක්. දේශපාලන මතිමතාන්තර වෙනස් විදිහට තමයි කාලයක් තිස්සේ තිබ්බේ. වෙනත් ධාරා දෙකක ගමන් කළේ. හැබැයි දැන් දෙන්න එක් වෙලා තියෙනවා රටේ ජනපති සහ අගමැති රාජකීය ජාතික විජාතික කියලා තමයි මේ ඡායාරූපය අද සතිය ගාරුණු පුවත්පත ඔය විදිහට පළ කරලා තියෙන්නේ. ඒ අතරදී අපි එතනින් යනවා මේ තවත් පුවතකට. ඒ තමයි දැන් අපි දැක්කා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තිබ්බා ජනාධිපතිවරයාට අගමැතිවරයාව ඉවත් කරන්න හැකියාවක් නැහැ කියන කාරණාව. හැබැයි 20 දී මේක අහෝසි කළා. දැන් නැවතත් ඒක ගේන්න යනවා කියලා සතිය ගාරුණු පුවත්පත කියනවා. ජනපතිට අගමැති ඉවත් කරන්න බැහැ. උදේචි වේකනායක මේ විදිහට ලියන්නේ කැබිනට් අනුමැතිය ලැබී ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරූ කාලේ ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කළ හැකිය යන වකන්තිය ඉවත් කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්තයා සාකච්ඡා කළා තියෙනවලු. දැන් ඒක හොඳ තත්ත්වයක් සාමාන්‍යයෙන් වෙන්නේ ජනාධිපතිවරයෙක් පත් වුණාම ඉතින් අනෙක් හැමෝම ඉවත් කරන්න පුළුවන් තැනට නීති හදා ගන්නවා. හැබැයි රනිල් මහත්තයා එහෙම නැහැ. රනිල් මහත්තයා කියලා තියෙන්නේ දැන් ජනාධිපතිට අගමැතිව ඉවත් කරන්න බැරි තැනට වැඩ සලස්සන්න කියලා. ඒ පාර්ලිමේන්තු කාරක සභාව අවස්ථාවේම ඉවත් කිරීමට සැලසුම් කළා තියෙන පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට පුළුල් බලතල් ලබා දීම අරමුණ වෙලා තිබ්බා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කිරීමටද ආණ්ඩුව තීරණය කළා තියෙනවා. මේ යෝජනා විවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය තුළද සාකච්ඡාවක් නිර්මාණය වෙලා තියෙනවා කියලා අද ওই විදිහට අරුණ පුවත්පත තොරතුරු පළ කරලා තියෙනවා. අපි යනවා ඊළඟට දේශීය පුවත්පත දෙසට අවධානය යොමු කරන්න. දේශයේ තව කතාවක් කියනවා අද දවසේදී. ඒ තමයි දැන් මැති සභාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනමතය කොයි පැත්තේද තියෙන්නේ කියලා හොයාගන්න බෑ නේද? දැන් අපි මේ දේශපාලන පිටුවේ දේශපාලන සටන් ඒ වගේම ජනාධිපති සටන පිළිබඳව තොරතුරු අනාවරණය කරා. එහිදී දැන් අපි දැක්කා විපක්ෂ නායකතුමා සටනට එනවා කියලා ඊට පස්සේ අයින් වෙලා ඩල සලාපෙරු මහතාට අවස්ථාව ලබා දුන්නා. දැන් සජිත් ප්‍රේමදාස මහතා මේ ඡන්දෙට ඉදිරිපත් වුණා නම් කුමන තත්ත්වයක් ඇති වේද? ඔහුගේ පක්ෂයේ කණ්ඩායමක් 14කට වැඩි පිරිසක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන්නා කියලා සඳහන් කරනවා. අපි දැක්කා හරින් ප්‍රනාන්දු මන්ත්‍රී අමාත්‍යවරයා. ඉතින් දැන් එහෙම ඇත්තම තත්ත්වයක් තිබුණා නම් සජිත් මහත්තයාගේ පක්ෂයට එහෙම නැත්නම් ඌට හම්බ වෙන හැම කෙනා ගැනම බලන්න වෙන්නේ සැකෙන් නජිත්. එහෙම වුණා නම් කවුද මට දුන්නේ නැත්තේ? මේ කවුද මගේ පක්ෂේ 15ක් ගිහිල්ලා ඉන්නේ? ඉතින් කොහොම වුණත් දැන් ඒක හින්දා සජිත් මහත්තයා එතනදී යම් ආකාරයකට බේරුණා කියන්න පුළුවන්. ඒ සටනට එන්නේ නැතුව නමුත් ඔහුටත් තිබුණලු විශ්වාසයක් මේ දේශපාලන පිටුවේ වාර්තා කර දුනා කණ්ඩායමක් යයි කියලා. කොහොම වුණත් ඔවුන් රඳවා ගන්න තමයි උත්සාහ කළේ. පස්සේ කියලා තිබ්බා අපේ කිසිම කෙනෙක් ඡන්දේ භාවිතා කරේ නැහැ කියලා රනිල් මහත්තයාට. දැන් මේ මැති සභාවේ තියෙන තත්ත්වය පිළිබඳව රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියනවා මැති සභාවේ සැබෑ ජනමතය නෑ වහා මහා ඡන්දයක් ඕනේ කියලා කියනවා රංජිත් මද්දුම බණ්ඩාර. පසුගියදා ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී පාර්ලිමේන්තුවේ දැක ගන්නට ලැබුණේ රටේ සැබෑ ජනමතය නොවේයි. ඒ 2019 වසරේ පොහොට්ටුවට තිබූ ජනමතයයි. ඒ නිසා රටේ සැබෑ ජනමතය දැනගන්නට වහාම මහමැතිවරණ එකට යා යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දේශීය පුවත්පතට සඳහන් කරා කියලා කියන්නේ. ඒ අනුව නව ආණ්ඩුවක් පත් කිරීමේදී චෝදනාලා දූෂිත තැනැත්තන් ඉවත් කර ජනතා පිළිගැනීමක් ඇති උදවිය තනතුරු වලට පත් කළ යුතු බව අවධාරණය කළ මහලේකම්වරයා අලුත් ආණ්ඩුව දැනට අගාධයට ගොස් ඇති රට ගොඩ ගැනීම සඳහා ගනු ලබන යහපත් ක්‍රියාමාර්ගවලට සහාය පළ කරන්නේ යයිද සඳහන් කර තිබෙනවා. ඉතින් සහාය දෙන ගමන් ඉල්ලනවා මහ ඡන්දයක් තියන්න ඕනි කියලා ඉක්මනින්ම සැබෑ ජනමතය නෙමෙයි දැන් තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අලුත්
මතයකට යන්න වෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් සමගි ජන බලවේගයේ සැබෑ ජනමතය කොහෙද තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ජනමතය මොකද්ද? එක්සත් ජාතික පක්ෂයේ දැන් තියෙන තත්ත්වය කොහොමද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොතනද ඉන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතනද ඉන්නේ කියලා අවුරුදු 3මාරකට විතර පස්සේ නැවත ජනමතයක් ඕනේ කියලා මේ අය සඳහන් කරන්නේ. ඉතින් කොහොම වුණත් දේශපාලන සටනට ජවිපේ නායකත්වය දෙනවා කියලා කියනවා තාරක වික්‍රමසේකර ලියන්නේ සිළුමිණ පුවත්පතට. පාර්ලිමේන්තුවේ ජනතා අදහස් සංවාදයට භාජනය කර නිවැරදි තීන්දුව తీරන ගන්නා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ දේශපාලන සටන නායකත්වය ලබා දීමට තම පක්ෂයේ සූදානම්ින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිළුමිණ පුවත්පතට කියලා තියෙන්නේ. ඒ වෙනුවෙන් රටත් ජනතාවත් සම්බන්ධයෙන් වගකීම් බාර ගැනීමේ එක් පියවරක් වශයෙන් 24 ඉරිදා සිට ජනතාව ආමන්ත්‍රණය කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කරන බව උසඳහන් කරනවා. එහි පළමු සම්මන්ත්‍රණය මහරගම තරුණ සේවා සභාවේදී සිදු කරනවා කියලා තමයි ජාතික ජන බලවේගයේ නායකයා එම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අනුර කුමාර දිසානායක මහතා සිළුමිණ පුවත්පතට සඳහන් කර තිබෙන්නේ. ඔය අතරේ සතිය ගරුණු පුවත්පත වාර්තා කරන තවත් කාරණාවක් තියෙනවා. මම හිතන්නේ ඒ කාරණාව කියන්න කලින් අපිට පුළුවන් විරාමයක් ලබා ගන්න. තව බොහෝ තොරතුරු කියන්න තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නිවස ගිනිබත් කරන්න කටයුතු කළා පිරිසක්. එතුමට දැන් නිවසක් නැහැ. හේතුව එතුමා කිව්වා මට තියෙන එකම ගේ මේ විදිහට ගෙන අරගෙන විනාශ වුණේ, විනාශ කළේ. දැන් එතුමට හිමිවන නිල නිවස කොහෙද තියෙන්නේ? අද සතිය ගාරුණු පුවත්පතේ ගැන කියනවා. අපි ඔබට කියන්නම් විරාමයක්. ඔබටත් සතියක පත්තරමේන්තුවත් එක්ක අපි අද දවසේ ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. විරාමයට යන කලින් කිව්වා දැන් ජනාධිපතිවරයාට හිමිවන නිල නිවස කොහෙද තියෙන්නේ? අද ඒ ගැන සතිය ගාරුණු පුවත්පත මේ විදිහට කියනවා. මෛත්‍රීගේ පැජට් ගෙදර ජනපති රනිල්ට කියලා උදේචී වේකනායක ලියන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කළා තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තැබීමෙන් පසුව ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචි වෙලා ඉන්නවා. ඒ අතරදී ජනාධිපති මන්දිරය හා අර්ලීගහ මන්දිරය අරගලකරුවන් විසින් විනාශ කර තිබීම සහ නීතිමය කටයුතු සිදුවීම හේතුවෙන් එහි පදිංචි වීමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හැකියාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කරලා තියෙනවා. මීට මාස 2කට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවසින් ඉවත් කෙරුණා කියලා අද අරුණ පුවත්පත ওই විදිහට තොරතුරු කියනවා. අපි යනවා ලංකාදීප පුවත්පතේ තව කාරණයකට. දේශපාලන ලෝකයේ වෙනස්කම් රැසක් සිදු වෙනවා කියලා අපි අද උදෑසනම ඔබට වාර්තා කළා. ඒ අනුව දැන් ලංකාදීපත් කියනවා දේශපාලන පක්ෂ රැසක ළඟදීම ලොකු ඔලුගෙඩි මාරුවක් සිද්ධ වෙන්න යනවා කියලා. මැති සභයටත් අලුත් තනතුරු එනවලු. සුජිත් හේවාජූලිගේ ලියන්නේ අද දවසේ නව දේශපාලන පෙරලියක් සමගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක තනතුරු වෙනස්කම් ගණනාවක් ඉදිරි දිනවල සිදුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙනවා කියලා තමයි කියන්නේ. මේට අමතරව දේශපාලන පක්ෂ බොහෝමයක ප්‍රතිපත්ති සහ වැඩසටහන්වල වෙනසක් සිදු කිරීමට ඒ පක්ෂ විසින් සැලසුම් කර ලබනවා. එවැගේම මේ අතර මතුවී ඇති දේශපාලන තත්ත්වයේ අර්ථය ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ මාරුවකට සූදානම් වන බව දැනගන්නට ඇත. ඒ සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ වී තිබෙනවා කියලා තමයි තොරතුරු කියන්නේ. ඒ අනුව බල පෙරලියත් සමග පාර්ලිමේන්තුවේ තනතුරුවලද මාරුවක් ඉදිරි දිනවල සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සනාථ වෙනවලු. විශේෂයෙන්ම සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු වෙනස් වීමට ඉඩ ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු වාරාවසාන කිරීමට නියමිත අතර එසේ වාරාවසාන කිරීමත් සමග පාර්ලිමේන්තු කමිටු රැසක් අහෝසි වී යනවා. එසේ අහෝසි වී යන කමිටු නැවත පත් කරන අවස්ථාවේදීම කමිටු වලට අලුත් සභාපතිවරුන් පත් කිරීමටද රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් සභානායකවරයා හිටියේ දිනේෂ් ගුණවර්ධන මහතා. ඔහු අග්‍රාමාත්‍ය ධූරය ගත්තා. අනිවාර්යෙන්ම සභානායක ධූරයේ හිටසක් තියෙනවා නජිත්. ඉතින් මේ වගේ තනතුරු කීපයක් හිස් වෙනවා. ඉතින් මේ තනතුරු ටික ගන්න තනතුරු බලාපොරොත්තුෙන් ඉන්න අය තනතුරක් නැතුව වැඩ කරන්න බැහැයි කියන අය. ඉතින් ඒ අයට අවස්ථාවක් ලැබෙනවා කියලා තමයි මේ තොරතුරු වලින් පේන්නේ. දේශපාලන ලෝකයේ
සමහරුන්ට තනතුරක් දීලා තමයි ගන්න වෙන්නේ නැත්නම් එන්නේ නැහැ එක්ක මුදලක් වියදම් කරන්න වෙනවා. ඉතින් මේ වගේ දේවල් සිද්ධ කරලා තමයි වැඩක් බාර දෙන්න සිද්ධ වෙලා තියෙන. ඉතින් මහජන නියෝජිතයෝ Taman පත් කරලා යන මිනිස්සුන්ට මහ ජනතාවට සේවය කරන්න තනතුරු ඕනේ නැහැ. තනතුරක් දීලා තියෙනවා മന്ത്രി තනතුරක්. ඉතින් මේකේ ප්‍රයෝජනෙට අරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් කමකුත් තියෙනවා. කොමුණත් තනතුරු අරගෙන හරි කමක් නැහැ. මහජනයාට මේ වෙලාව ඇති තිබෙන මේ පීඩනයෙන් මුදා ගැනීම සඳහා කටයුතු කරනවා නම් මේක පක්ෂ වගේම විපක්ෂ කණ්ඩායම් වලටත් පොදු දෙයක්. ඉතින් ඒ නිසා හැමදෙනාම කල්පනා කළ යුතුයි මේ වෙලාවේ Tamanගේ රටවැසියා මූණ පා තිබෙන ගැටලුවෙන් මුදා ගැනීම සඳහා වැඩ කරන එක. දැන් සභානායකතුමා දිනේෂ් ගුණවර්ධන මහත්තයා දැන් අග්‍රාමාත්‍යවරයාලා ඉන්නේ. අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා. ඉතින් සභානායක පුරප්පාඩුවක් තියෙනවා. අලුත් කැබිනට් අමාත්‍යවරයෙක් මේ තනතුරට පත් කරගත යුතුයි. ඔය අතරේ ධම්මික පෙරේරා මහත්තයාට මොකද වෙන්නේ? එතුමා කියලා තිබ්බා ජනාධිපති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ නැත්තම් එතුමව ගෙනාපු නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හින්දා පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ කියලා කතාවක්. අද දවසේ ධම්මික පෙරේරා මහත්තයා ගැන මේ විදිහට සතිය ගරුණු පුවත්පත කියනවා. අරුණ කියන්නේ මෙන්න මේ විදිහට මේ අරුණ පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් යොදමින් සටහන් කරනවා මම ඇමතිකම කළේ පැය 80යි. ධම්මික පෙරේරා කියයි ධම්මිකගේ පුටුවට 3 කොන් සටනක්. ඒ කවුද? සිරිපාල වෙලි රේණුකගේ නම් ඒ අතර තියෙනවලු. උදේජීව ඒකනායක ලියන්නේ ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම නිසා පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය ලබා ගැනීමට තිදෙනෙකු ඉදිරිපත් වී ඉන්නවලු. ඒ අතර දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මධ්‍යම පරිසර අධිකාරී සභාපති සිරිපාල අමරසිංහ යන අය ඒ අතර වෙනවා කියලා තියෙනවා. එහෙත් මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් විලි ගමගේ මහතා පසුගියදා ඉවත් වී කියා සිටියේ නව ජනාධිපතිවරයාට සුදුසු පුද්ගලයෙකු පත් කිරීමට අවස්ථාව ලබා දෙන බවයි. ධම්මික පෙරේරා මහතා දින 40ක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඉල්ලා අස්සුනා කියලා වැඩිදුරටත් අරුණ පුවත්පත තොරතුරු කියනවා. ඒ අතරේ දැන් ගෝල් පේස් ප්‍රහාරයත් එක්ක යම් යම් ගැටලු සහගත තත්ත්වයන් උදා වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. මේ දේශීය පුවත්පත කියන කතාව ගෝල් පේස් ප්‍රහාරය නිසා ආණ්ඩුවට සහාය දීම වැට උඩ ඉන්නවා කියලා කණ්ඩායමක් කියනවා. එමේ සුමන්තිරන් කියන කතාව අද දවසේදී වාර්තා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තේ පත් වෙන නව සර්වපාක්ෂික ආණ්ඩුවට සහාය දැක්වීමට තම පක්ෂය තීරණය කර සිටියද ජුලි 22 වෙනිදා උදෑසන ගෝල්ෆයේ සරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය නිසා රජයට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව තවදුරටත් සිතා බැලීමට සිදු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රන් මහතා දේශීය පුවත්පතට ප්‍රකාශ කළේ කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉතින් සුමන්තිරන් මහතා එනවද නැද්ද කියන කාරණය පිළිබඳව තාම හරියට කියන්නේ නැහැ මේ පක්ෂයක් හැටියට. නමුත් ජනාධිපතිවරණ සටනේදී පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කර තත්ත්වය පිළිබඳවත් ඔවුන්ගේ පක්ෂයේ භාවිතා කරපු ආකාරය පිළිබඳවත් තොරතුරු පුවත්පත්වලට ඇවිල්ලා තිබුණා. අපි ඊළඟ කතාවට යනවා නීතිගරුක රටක් බිහි කිරීම නව ජනපතිගේ මූලික වගකීම කියලා කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්තුමා සාගර කාර්යවසම් මහතා බිඳ වැටී ඇති නීති ආධිපත්‍යය තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රට තුළ සුරක්ෂිත කිරීම නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ඇතැයි යන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂාව බවයි මහලේකම් සාගර කාර්යවසම් මහතා දේශීය පුවත්පතට සඳහන් කර තිබෙනවා. ඉතින් නීතිගරුක රටක් හදන්න නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරන බව තමයි වාර්තා කරන්නේ. ඒ පිළිබඳව අද දේශීය පුවත්පත වාර්තා කර තිබුණා මහලේකම්තුමාගේ කතාවකුත් එක්ක. දේශීයෙන් පස්සේ අපි යනවා සමීර දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරමු. දැන් අපි දැක්ක පහුගිය දවස්වල විශේෂයෙන්ම පෙරේදා අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල වුණා ගෝල්ෆේස් අරගලකරුවන්ට. ඔවුන් සඳහන් කරන විදිහට මේ හමුදා සමාජිකයෝ දහස් ගණනක් ඇවිල්ලා හිටියා. මේ අවස්ථාව පිළිබඳව ඊයේ දවසේ විවිධ අදහස් පළ වුණා. අපි දැක්ක ජාත්‍යන්තර වශයෙන් ජාතික වශයෙන් මේ පිළිබඳ අදහස් පළ වෙනවා. දිවින පුවත්පත කියනවා අරගලයට එල්ල කළ ප්‍රහාරයට විදේශ රටවල් රැසක අප්‍රසාදය මහපාන්දර මෙහෙයුමක්. ඒ අතරේ ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ගෙන් මුදා ගැනීම මාධ්‍යවේදීන්ට හා නීතිඥයන්ටත් ප්‍රහාර කාන්තාවක් ඇතුළු අරගලකරුවන් 14කට තුවාල 10 දෙනෙක් අත්අඩංගුවට පස්සේ වුණ නිදහස් කළා. ජනාධිපති කාර්යාලයේ මුදාගත්තේ එහි රාජකාරී සියල්ලටම බාධා සිදු වී තිබු නිසායි යන්න යන්නේ දරුණු විදිහට කියලා ලහිරු වීරසේකර කියලා තියෙනවා. අද
මේ පිළිබඳව තොරතුරු දිවයින පුවත්පතේ ඇතුල් පිටුවේ සටහන් වෙනවා. විශේෂයෙන්ම ගාලු මුදුර අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් ගණනාවක් දැඩි අප්‍රසාදය පළ කරලා තියෙනවා. ගාලු මුදුර අරගලකරුවන්ට පහර දී පළවා හැරීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පර කරමින් රටවල් ගණනාවක තානාපතිවරුන් සිය ට්විටර් ගිණුම් වල සටහන් තබලා තියෙනවා. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන්, ඇමරිකා තානාපති ජූලි චංග්, කැනඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනෝන්, ස්විට්සර්ලන්ත තානාපති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය මගින් මේ අප්‍රසාදය පළ කරන ට්විටර් පණිබුඩ නිකුත් කරලා තියෙනවා. මේ අතර මානව හිමිකම් සංවිධාන ගණනාවකින්ද මේ ප්‍රහාරයට අප්‍රසාදය පළ කරලා තියෙනවා. අරගල්කරුවන් විසින් දින 104ක් තිස්සේ අත්පත් කරගෙන සිටි ගාලමුදුර ජනාධිපති ලේකම් කාර්යාලය එහි පිවිසුම සහ ඒ අවට ප්‍රදේශය ඊයේ අලුයම ආරක්ෂක අංශ විසින් සිය පාලනයට ගැනීමට කටයුතු කරන ලදී කියලා තියෙනවා. මේ දින 104ක් තිස්සේ අත්පත් කරගෙන සිටි ගාලමුදුර ජනාධිපති ලේකම් කාර්යාලය කියලා සඳහන් වෙනවා. සමීර, මම හිතන්නේ ඒක නිවැරදි වෙන්න ඕනේ. අපි දන්නවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ග්‍රහණයට ගත්තේ ජනාධිපති මන්දිරය වටලපු දවසේ, දැන් පහුගිය 9 වෙනිදා. ඉතින් එදා ඉඳන් දින ගණනය කරනුයි පුවත්පතේ වැරදීමක් දෙවෙනි පුවත්පතට. යතරදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සිය අරගලකරුවන්ට පහර දී ඔවුන් ඉවත් කර එම ස්ථානයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල සහ කෝඩාරම් සියල්ලද කඩා ඉවත් කිරීමට ත්‍රිවිධ හමුදාව පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ පියවර ගත්තා. මෙහිදී කාන්තාවක ඇතුළු අරගල්කරුවෝ 14 දෙනෙක් තුවාල ලැබුවා කියලා තියෙනවා. අලුයම එකට පමණ ත්‍රිවිධ හමුදාව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ගාලු මුද්‍ර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වුණා. එහිදී මේ භූමියේ රැස්ව සිටි අරගල්කරුවන් ආරක්ෂක අංශ වෙත දැඩි විරෝධයක් පළ කළ අතර එම විරෝධයේ ගණනකට නොගත් ආරක්ෂක අංශ අරගල්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා කියලා තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි අපි දැක්කේ. දැන් වීඩියෝ දර්ශනක් තියෙනවා. පහර දෙන දර්ශන තියෙනවා. මේ විශේෂයෙන් පොලිසිය පැත්තෙන් ඔවුන් සඳහන් කළේ නීතියට අනුගතවයි කටයුතු කළේ මේ පිරිසට යන්න කියලා තිබ්බ අවස්ථා ගණනාවකදී. එහෙත් මේ පිරිස ගියේ නැහැ කියලා අපි ඔබට තව ටිකකින් පෙන්වන්නම්. ඊයේ දවසේ ජනාධිපතිතුමන් විදේශ තානාපතිවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඇමරිකාව විවිධ රටවලින් චෝදනා එල්ල වුණා මේ සම්බන්ධයෙන්. හැබැයි අගමැතිතුමා වගේම ජනාධිපතිතුමත් මේ පිළිබඳව පිළිතුරු ලබා දෙන්න කටයුතු කළා කියලා ඊයේ දවසේ අපිට තොරතුරු වාර්තා වුණා. අද දෙවිනු පුවත්පත ওই විදිහට වාර්තා කරන අතරේදී දේශීය පුවත්පතත් තොරතුරු කියනවා මේ පිළිබඳව. ඔව්, සිළුමින කියනවා නඩේත්. සිළුමින පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ගාලුමුදුර සිද්ධිය විපක්ෂ නායකවරයා හෙලා දකී කියලා කියන්නේ. රට වැටි ඇති බරපතල අගාධයේ තරම තේරුම් ගන්නවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය පමණක් අරමුණු කරගෙන වර්තමාන ආණ්ඩුව කටයුතු කරනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාවට විරෝධතා දැක්වීමට ඇති මූලික අයිතිවාසිකම් මෙන්ම මාධ්‍යවේදීන් සතු නිදහස උල්ලංඝනය කොට ඇති අතර නිරායුධ ජනතාවට ආබාධිත සෙබළුන්ට සිවිල් පුරවැසියන්ට සිය අවිබලය යොදාගෙන පහර දීමට කටයුතු කළ නිල හා නොනිල සියලු දෙනාට එරෙහිව පරීක්ෂණ සිදු වී තිබු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි කියලා තමයි කියන්නේ. මේ සිළුමින පුවත්පතේ අද දවසේදී වාර්තා කර තිබුණේ විපක්ෂ නායකවරයා සඳහන් කරන කාරණය. අද දවසේ මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා විපක්ෂ නායකතුමන් සඳහන් කරපු කාරණාවක් මේ සිදුවීම පිළිබඳව. විපක්ෂ නායකතුමා කියන කතාව මේ විදිහට තමයි අද වාර්තා කරන්නේ මව්බිම් පුවත්පත. රාජපක්ෂ සෙවණැල්ලක් ගැන සජිත් කියයි කියලා තමයි නිර්මාණී ගුණරත්න මේ පුවත ලියන්න ආරම්භ කරන්නේ. සිරස්තලයේ යොදමින් රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහිව එල්ල කර ප්‍රචණ්ඩ ප්‍රහාරයේ පිළිකුලින් යුතුව හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා සඳහන් කළ තියෙනවා. එතුමා කියපු කතාව විශේෂයෙන් මේ ගාලමුද්‍ර අරගලකරුවන්ට කළ ව්‍යවස්ථා විරෝධී ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීනව සහ විනිවිද පරීක්ෂණයක් කරන්න කියලා වැඩිදුරටත් කියලා තියෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම මේ පිළිබඳව ඊයේ දවසේ විවිධ පාර්ශව සංවිධාන ස්වාධීන කණ්ඩායම් මේ සියලු දෙනා අදහස් පළ කරනවා මේ පිළිබඳව හෙලා දැකීම් සිද්ධ කළා තිබා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයත් විපක්ෂ නායකතුමත් ඒ විදිහට අදහස් පළ කළ තිබා. මේ රාජපක්ෂ සෙවණැල්ලක් ගැන සජිත් කියයි කියලා තමයි අද ওই විදිහට තොරතුරු සටහන් වෙන්නේ. අතරදී අපි දැක්ක මේ පහුගිය දවස්වල විශේෂයෙන්ම මේ සමීර දැන් අද දවසේ දේශීය පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන අපිට පුළුවන් නම් මේ පුවතට යන්න අරගලකරුවන් සම්බන්ධයෙන්. ඔව්, අරගලකරුවන් දේශීය පුවත්පත වාර්තා කරන්නේ ඔවුන් නිකන් ඉඳලා නැහැ. මේ ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තරයටත් යනවා කියලා කියනවා. අරගලකරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගයන් ගාල්ලගේ
ලියන වාර්තාව ආරක්ෂක අංශ විසින් ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් අරගලකරුවන් ජාත්‍යන්තර අධිකරණයටත් ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කිරීමට තීරණය කර තිබෙනවා කියලා තමයි දේශීය පුවත්පත වාර්තා කර තිබෙන්නේ. විශේෂයෙන් මාධ්‍යවේදීන් සහ නීතිඥවරු කිහිප දෙනෙක්ට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඒ සංවිධාන විසින් වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කරන බව සඳහන් වෙලා තිබෙනවා. කොහොම වුණත් අරගලකරුවන් විසින් පසුගිය සිකුරාදා වන විට තීරණය කරනු ලැබුවේ ගෝඨා ගෝගම ඉවත් නොකර ගනිමින් තවදුරටත් එය පවත්වාගෙන යාමට කියලා තමයි කියන්නේ. අපි ඊයේ පුවත්පත්වල නම් දැක්කා නඩි දැන් ගෝඨා ගෝගම තිබුණු සමහර ප්‍රදේශවල මහනුවර වගේ ආදී තැන්වල ඒ කණ්ඩායම් විසින්ම ගෝඨා ගෝගම ඉදි කරලා තිබුණු ඒ කාර්යාලය වගේම ඒ අට්ටාල සියල්ල ඉවත් කරගෙන අයින් වෙන ආකාරය. ඉතින් මොවුන් සඳහන් කර තිබෙනවා අපි තවදුරටත් මේ ක්‍රමය කරගෙන යනවා කියලා. ඒ විදිහට සඳහන් කරන අතරදී අපි අවධානය යොමු කරන්නේ අද අරුණ පුවත්පතට. අරුණ පුවත්පත කියන කාරණාවකට විශේෂයෙන්ම අරුණ පුවත්පත සඳහන් කරනවා මේ අරගලයේදී කලහකාරීව හැසිරුණු පිරිස් පිළිබඳව අරගලයේදී කලහකාරීව හැසිරුණු 90ක් හඳුනාගෙන තියෙනවා කියලා තිස්ස රවීන්ද්‍ර පෙරේරා අද අරුණ පුවත්පතට කියනවා. දැනට සිදු කර ඇති විමර්ශන වලට අනුව ජනාධිපති මන්දිරය, අර්ලිගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති කාර්යාලය ඇතුළු ස්ථානවලට කඩා වැදී රාජ්‍ය දේපළවලට හානි කිරීමට මූලිකත්වයගත් පුද්ගලයන් 90ක් පමණ හඳුනගෙන තියෙනවා කියලා තොරතුරු වාර්තා කරනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අරගලයෙන් පස්සේ විශේෂයෙන්ම අරගලය කලේ යහපත් අරමුණක් ඇතිව දැන් මේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දොරෙන් ඉවත් වෙන්න බල කළා තමයි මේ දේ කලේ. ජනාධිපති මන්දිරයට කඩා වැදෙන්නේ තියනු. හැබැයි මේ දේවල් විනාශ කළේ කවුද? විශේෂයෙන්ම මේ අලාභ හානි කළේ කවුද? බඩු භාණ්ඩ හොරාගත්තේ කවුද? මේ සැබෑ අරගලකරුවන් තුළ සිටි පිරිස්ද මෙහෙම කළේ? එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ පිරිස් වලට නීතිය ක්‍රියාත්මක කරන්න සූදානමින් තියෙනවා කියන කාරණාව තමයි අපිට මේ පුවත දැක්කහම හේතු වෙන්නේ. විශේෂයෙන්ම මෙසේ හඳුනාගත් පිරිස් නීතිපති උපදෙස් මත අත්අඩංගුවට කියන නඩු පැවරීමටත් රාජ්‍ය දේපළට හානි කළ පිරිසත් පිරිස් පිළිබඳ අපරාධ වාර්තා කොට්ටාසේ ඇඟිලි සලකුණු ඇතුළු සියලු තොරතුරු අපරාධකරුවන්ගේ ගොනුවට ඇතුළත් කිරීමටත් පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා තියෙනවා. අපි දැක්කා දැන් මේ අරගලයේදී සමීර බොහෝ යහපත් දේවල් දකින්න තිබා. මේ තැන් අත්පත් කරගත්තට පස්සේ අපිට වීඩියෝ දර්ශන වලින් මේ සාක්ෂි ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. මේ බොහෝ දෙනෙක් කිව්වේ අලාභ හානි කරන්න එපා, මේ තැන් ජරා ජීර්ණ කරන්න එපා, නාස්ති කරන්න එපා, මේ බඩු හොරකම් කරන්න එපා කියලා බොහෝ පිරිසක් කිව්වා. හැබැයි 14ක් පිරිස මේ දේවල් අර සමහර වෙලාවට අපි කොරල් පරයක් බලන්න ගියත් මේ කොරල් කෑල්ලක් හරි කඩාගෙන ගෙදර ගේනවනේ අපි මේක බලන්න ගියයි කියලා. ඉතින් ජනාධිපති මන්දිරේ බලන්න ගියාමත් අපේ අයගේ මානසිකත්වය එහෙමයි. ජනාධිපති මන්දිරයෙන් ගෙනාපු දෙයක් කියලා ගෙදර හරි තියාගන්න පුළුවන් නම් ඉතින් එහෙම අරගෙන උත්සාහ කරනවා. හැබැයි ඒක වැරදි වැඩක්. රාජ්‍ය දේපළ හොරකම් කරන එක. ඒ පිළිබඳව දැන් පොලිස් නිෂ්කාශන වාර්තා ගැනීමට යාමේදී ඒ චෝදනාවලට හසු වන පුද්ගලයන් රාජ්‍ය දේපළ වලට හානි කළ පුද්ගලයන් ලෙස වර්ගීකරණය කරන බවත් මේ පොලිස් නිලධාරීන් සඳහන් කළා තියෙනවා. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් හැර සාමකාමී අරගලවල නිරත වූවන්ට මේ ක්‍රියාදාමයේදී කිසිදු බලපෑමක් නොවන බවද පොලිස් නිලධාරියෝ වැඩි දුරටත් ප්‍රකාශ කළා කියලා අද සතියාගාරණු පුවත්පත කියනවා. ඉතින් සාමකාමී විදිහට හරි විදිහට කරපු අයට දඬුවම් දෙන්න සූදානමක් නැහැ. හැබැයි අර වගේ හොරු දාමරිකකම් කරන ඒ පිරිස් වලට ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක පොදු ජනතාව විදිහට අපිත් දන්න දෙයක්. අද සතියාගාරණු පුවත්පත ඒ ගැන වාර්තා කරා. ඔව් නේද? දැන් ජනාධිපති මන්දිරයට ජනාධිපති කාර්යාලයට බොහෝ පිරිසක් ඇතුළු වුණා. දැන් අර විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණා නායකයෙක් නැති අරගලවල ප්‍රතිඵල තමයි මේ කියලා. ඉතින් කණ්ඩායම නායකත්වයක් කවුරුත් හිටියේ නැහැ. හැමෝම ගියා ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, අරලිගහ මන්දිරයට. ඉතින් මේ හැමතැනටම මේ අතරේ විවිධ පාතාල කණ්ඩායම්වල පිරිස්, විවිධ දාමරිකයන් මේ හැමදෙනාම ඇතුල් වෙලා හිටියේ. ඉතින් කවුරු මොනවා අරන් ආවද කියලා දන්නේ නැහැ. සැබෑ අරගලකරුවන්ට මුවා වෙලා. අපිට පුළුවන් නඩි දිවයින පුවත්පතේ ඊළඟට වාර්තා කර තිබෙන ප්‍රහාරය පිළිබඳව එහෙම නැත්නම් මේ අරගලය පිළිබඳව තොරතුරු ඊළඟට වාර්තා කරන්න දිවයින පුවත්පතත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා. දිවයින පුවත්පත දවසේ ඡායාරූපයකුත් සමගින් මේ පිළිබඳව වාර්තා කරනවා. දැන් මේ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අපි දැක්කා ඊයේ දවසේ විශේෂයෙන්ම කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා. ඡායාරූපයකුත් එක්ක අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ගාලු මුදුර අරගලකරුවන්ට එල්ල කළ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ගාලු මුදුර අරගලකරුවන්ට එල්ල කළ රාජ්‍ය ආරක්ෂක හමුදා ප්‍රහාරයට විරෝධය පළ කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් ඉකුත් 22 වෙනිදා සිකුරාදා දහවල් විරෝධතාවක නිරත වුණා කියලා මේ තොරතුරු අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා.
යතරදී දිවෙන පුවත්පතින් පස්සේ අපි සූදානම් තවත් ජාතික පුවත්පත් කිහිපයකට අවධානය යොමු කරන්න. දිවෙන ඒ විදිහට කියනකොට විශේෂයෙන්ම අද දවසේ තවත් ප්‍රවෘත්ති වාර්තා කරනවා දිවෙන පුවත්පතේ සටහන් වෙනවා. අපි අර ඔබට කලින් සඳහන් කරපු කාරණාව මේ ප්‍රහාරය පිළිබඳව හෙලා දැකීමේ අතරදී මේ අද දවසේ මේ පිළිබඳව අපි දැක්කා මාධ්‍ය හමු පවත්වමින් ඊයේ දවසේ පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් අදහස් පළ කරනවා. ඒ අතරදී කියනවා දිවෙන පුවත්පතේ මේ අරගලකරුවන්ට පහර දීම නින්දිතයි. මානව හිමිකම් කොමිසම ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. අරගලකරුවන්ට පහර දීම නින්දිතයි. මානව හිමිකම් කොමිසම එහෙම කියන්නේ චමින්ද සිල්වා ගාලු මුදුර අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් නිල කළ ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙලා දකින බවත් ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළා කියලා අද ওই විදිහට කියනවා. ඒ අතරේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිනවා මැල්කම් රංජිත් කාදිනල් අගරාධගුරුතුමන් කියන කතාව අපිට පුළුවන් වැඩිදුරටත් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. උන්වහන්සේ සඳහන් කරන කාරණා විශේෂයෙන්ම මේ අරගලයට පහර දීම පිළිබඳව අපි දැක්ක මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ පිළිබඳව අදහස් පළ කරනවා. විශේෂයෙන් සමාජයේ මේ පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබ්බා. මේ පහර දීම පිළිබඳව ඇයි මේ විදිහේ පහර දීමක් සිද්ධ කළේ සහ මේ විශේෂයෙන් සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් වැඩි වශයෙන් මේ පීඩාවට ලක්ුණේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිනවා. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියන කතාව අරගලකරුවන්ට පහර දීම පිළිබඳව උන්වහන්සේ සඳහන් කරන කාරණාව. ඒ අතරදී අපි දැක්කා විශේෂයෙන්ම ඇමරිකා තානාපතිනියක් මේ පිළිබඳව අදහස් පළ කරනවා. අපි අර කලින් අරගලකරුවන්ට පහර දීම නින්දිතයි මානව හිමිකම් කොමිසම සටහන් කරපු කාරණා අතරදී සමීර විශේෂයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව කියන මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා. ඒ අතරදී විධායක විසින් ගන්නා ලද මේ ක්‍රියාමාර්ග මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් කියලා තොන් සඳහන් කරනවා. ඒ අතරදී සර්වපාක්ෂික එකමුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී කියන කාරණාව රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන්නා කියලා ඒ මාධ්‍ය හමුවේදී සඳහන් කරනවා. රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව විසින් මේ රටේ නිරායුධ ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවත් එකී පහර දීම බරපතල ලෙස හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තිනවා. නව ජනාධිපතිවරයා පත් වූ සැනින් එල්ල කරන ලද මේ ප්‍රහාරය තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුව යන දිශාවයයි පැවසූ විපක්ෂ නායකවරයා අදාළ ප්‍රහාරයෙන් නිරායුධ සිවිල් වැසියන් මාධ්‍යවේදීන් කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් තුවාල ලැබූ බව සඳහන් කළ තියෙනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සර්වපාක්ෂික එකමුතුව යන බැවින් ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. මේ මාධ්‍ය හමුව ඩල සලහරු පෙරුම් මහත්තයා, ඒ වගේම සරත් ෆොන්සේක මහත්මයා, අනුර ප්‍රියදර්ශිනී ආපා, ඒ වගේම රවුෆ් හකීම්, මනෝ ගණේෂන්, ඒ වගේම මේ සුමන්තිරන් යන මහත්වරුනුත් සහභාගී වෙලා හිටියා කියලා මේ ඡායාරූපයත් එක්කම වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ දේවල් පහර දීම වැරදි. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ඕනේ. හැබැයි සමහර පිරිස් ඉන්නවා සමීර බොරදී මාළුබාන පිරිසුත් ඕන තරම් ඉන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පිරිසුත් ඕන තරම් ඉන්නවා. රටේ ජනතාවගේ සාමාන්‍ය බුද්ධියක් තියෙනවා මේ දේවල් කොහොමද කියලා තේරුම් ගන්න. ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ওই අතරේ ඇමරිකා තානාපතිනිය මේ විදිහට කියනවා එතුමියත් කනස්සල්ලින්ලු මේ සිද්ධ වෙච්ච පහර දීම් පිළිබඳව චමින්ද සිල්වා මේ ගැන ලියන්නේ ගාලු මෝදර විරෝධතාකරුවන්ට ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ලින් පසු වන බව ඇමරිකා තානාපතිනිය සඳහන් කරලා තියෙනවා. එතුමිය වැඩිදුරටත් කියලා තියෙනවා කනස්සල්ලක් පවතින බව. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජෝලි චංක් මහත්මිය ට්විටර් පණිබුඩයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ ප්‍රකාශ කළා. 22 වෙනිදා පෙරවරු 6:38ට නිකුත් කළ ට්විටර් සටහන මකින් ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබුවන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙසත් සඳහන් කරලා තියෙනවා ජෝලි චංක් මහත්මිය. අපි දැක්ක සමීර දැන් මේ සියලු කරුණු කාරණා මේ ට්විටර් පණිවිඩයටත් හේතුව වෙන්නේ ඊයේ දවසේ ජනාධිපතිතුමන් අපේ රටේ ඉන්න විදේශ තානාපතිවරුන් ප්‍රධාන රටවල් කිහිපයක එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඒ වගේම අනෙකුත් රටවල් ජපානය, ජර්මනිය මේ රටවල තානාපතිවරුන් රැසක් මුණ ගැහුණා. මේ පිරිසට කිව්වා සිද්ධ වෙච්ච ඇත්ත දේ පිළිබඳව මේ කරුණු කාරණා විශේෂයෙන්ම මේ අරගල්කරුවන්ට දැන් රජයේ පාර්ශවයෙන් කියන කාරණාව තමයි කිහිප වරක් දැන්වා ඉවත් වෙන්න කියලා. හැබැයි ඔවුන් ඉවත් වෙන්න සූදානමක් තිබෙන්නේ නැහැ. දැඩි විරෝධතාවක් ප්‍රතිවිරෝධයක් පළ කළා. මේ හින්දා තමයි
පහර දෙන්න පවා සිද්ධ වුණේ කියන කාරණාව දැන් අපි දැක්ක නජිත් පොලිසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් නිකුත් කිරීමකුත් කරා වුණුත් සඳහන් කළා නිවේදනයක් නිකුත් කරා වුණ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා මේ පොලිසිය පැත්තෙන් කොහොමද මේ ප්‍රහාරය සිද්ධ වුණේ එහෙම නැත්නම් මේ ප්‍රහාරයට කලින් මේ අරගලකරුවන් කිහිප විටක්ම දැනුවත් කරා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා නීති අංශයේ දිසාවබාර මේ සියලු දෙනා මාධ්‍ය හමුව පවත්වමින් සඳහන් කළෙත් මේ කාරණේමයි අරගලකරුවන්ට ඉවත් වෙන්න කිව්වා නමුත් ඔවුන් ඉවත් වුන්නේ නැහැ දින කිහිපයක් තිස්සේ දැනුවත් කළා කියලා තමයි පොලිසිය පැත්තෙන් උත්තරතුරු ඊයේ දවසේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළේ. සහ වඩාත්ම කනගාටුදායක කාරණාව ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් එතුමා කියපු කාරණාව දැන් මේ ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලෙත් විරෝධතාකරුවෝ අත්පත් කරගත්තාම ඇමරිකාව කටයුතු කළේ මේ විදිහට. හැබැයි ජූලි චංක් මහත්මිය මේ ගැන විමසලා තිබ්බා. එතුමීටත් ඒ ගැන ඊයේ සඳහන් කළා තිබ්බා ජනාධිපතිතුමා. ඔය අතරේදී ජනාධිපතිතුමා කියන එතුමාගේ ගේ ගිනිගත් වෙලාවේ ට්විටර් පණිවිඩ නිකුත් නොකරපු බොහෝ පිරිස් දැන් මේ සිදුවීම් පිළිබඳව ට්විටර් පණිවිඩ නිකුත් කරන්න කටයුතු කරලා තිබ්බා. ඉතින් මේකත් අවධානයට යොමු වෙච්ච කාරණාවක්. අපි බලමු මේ සිදුවීම් සියල්ල ඊයේ දවසේ අපි ඔබට ප්‍රවෘත්ති තුලින් වාර්තා කළා. මොනවද මේ සාකච්ඡාවේදී සාකච්ඡාවට බඳුන් වුණේ සහ ලබා දුන් උත්තර මොනවද අපේ රට රජයේ පාර්ශවයෙන්. අමරිකාව කැනඩාව ප්‍රංශය බ්‍රිතාන්‍ය ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන් මෙසේ ජනාධිපතිතුමා හමු වුණා. යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතින්ද මෙම හමුවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය අලි සබ්රි, නීතිපතිවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන්ද සාකච්ඡාවට එක් වුණා. අමරිකා තානාපති ජූලි චංක් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය ගැන තමන් කනස්සල්ල පළ කරන බවයි. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා ඇමරිකා නීතියට අනුව එරට ආරක්ෂකාංශ ක්‍රියා කළේද මේ ආකාරයට බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධානතම පරිපාලන ගොඩනැගිල්ල වනවා. එහි ඉතා වැදගත් ලියකියවිලි රැසක් පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. පසුගිය 14, 16 සහ 21 යන දිනවලදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත්වන ලෙසට විරෝධතාකරුවන්ට පූර්ව දැනුම් දීමක් සිදු කර තිබුණා. පෙර දින අලුයම 6ට එම පරිශ්‍රයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2 වන තෙක් ඒ සඳහා කල් ඉල්ලා සිටි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එහෙත් මේ අයුරින් දිගින් දිගටම කල් ලබා දීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලිසිය හා ආරක්ෂක අංශ යොදා ගනිමින් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළ බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. තමන් වැඩ බලන ජනාධිපතිවරයාව සිටියේදී තම පෞද්ගලික නිවසට ගිනි තැබූ අවස්ථාවේ කිසිදු පාර්ශවයක් ඊට විරුද්ධත්වය පළ කරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ඇමරිකා තානාපතිවරිය හමුවේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ කැනඩා තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද සිය විරෝධය දක්වා ඇති බවයි. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍යවරයාද ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සමාජිකින් වන බවයි. ඒ අනුව එය නීතිඥ සංගමේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් එය ශ්‍රී ලංකා නීතිඥ සංගමේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිතුමා පැවසූ බවයි වාර්තා වන්නේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සමාජිකයෙකුද වන තමන් සෑම විටම ක්‍රියා කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා. මේ අතර ජනාධිපතිතුමා හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ ඇමරිකා තානාපතිවරිය යහපත් අනාගතයක් සඳහා ශ්‍රී ලාංකිකින්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් මෙන්ම වගකීමක් ඇති බව සඳහන් කළා. මෙය පුරවැසියන් මර්ධනය කිරීමට කාලය නොවේ. ඒ වෙනුවට ජනතාවගේ විශ්වාසය යළි ඇති කර ගැනීමටත් රට තුළ ස්ථාවරත්වයක් ඇති කිරීමටත් ආර්ථිකය යළි ගොඩනැගීමටත් රජයට ගත හැකි ක්ෂණික පියවර වෙත අවධානය යොමු කළ යුතු බවයි ඇය තම ට්විටර් පණිවිඩයෙහි වැඩිදුරටත් දක්වා ඇත්තේ. මෙරට පිහිටි යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත් කර ගැනීමෙන් පසුව ගතවන මේ කාලයේදී ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
2017 වසරේදී යළි සක්‍රිය කළ GSP+ සහනය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා වැදගත් සාධකයක් වන අතර එහි රෙගුලාසිවලට අනුව නව රජය කටයුතු කරනු ඇතැයි යුරෝපා සංගමේ අපේක්ෂාව බවද එම නිවේදනයෙහි දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මෙරට ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවද යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙනවා. හොඳයි තමයි විශේෂම ජාත්‍යන්තරයේ පැත්තෙන් අහපු ප්‍රශ්නවලට ලබා දීපු පිළිතුරු අතරේ විවිධ ජාත්‍යන්තර සංවිධාන රටවල් විවිධ නිවේදන නිකුත් කළ තිබ. හැබැයි ජනාධිපතිතුමා අපේ පාර්ශවයෙන් විය යුතු සහ සිද්ධ වෙන දේවල් පිළිබඳව බොහොම අපූර්වට පැහැදිලි කළා තිබ. ඔය අතරේ දැන් අපි දන්නවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ තමයි අරගල භූමිය නැත්තම් මේ උද්ඝෝෂණ භූමිය වෙනමම උද්ඝෝෂණ විරෝධතා තියන භූමියක් නිර්මාණය කළේ කියලා. දැන් අද මව්බිම පුවත්පත ටිකක් වෙනස් කාරණාවක් කියනවා. දැන් ගෝල්ෆේ සරගලකරුවන් දැන් මේ ප්‍රදේශයේ රැඳී ඉන්නවා. ඔවුන්ට වෙනමම තැනක් ලබා දෙන ජනාධිපතිවරයා කටයුතු කරන්න තීරණයක් කරන් තියෙනවා කියලා තමයි අද මව්බිම් පුවත්පත මේ විදිහට කියන්නේ. අරගලකරුවන්ට විහාර මහදේවිය දෙන්න ජනපති තීරණය කරයි කියලා අද දවසේ මව්බිම් පුවත්පත මේ විදිහට ඒ පිළිබඳව කියනවා. ගෝහෝම් රනිල් තේමා කර ගනිමින් ගාලු මෝදර පිටියේ අරගලේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලේ අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ හතේ පිහිටි විහාර මහදේවි උද්‍යානයේ පැත්තක් වෙන් කර දීමට කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කළ තියෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වෙනිදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහත්තයා කියලා තිනවා. පාර්ලිමේන්තුව පැය 24 කාලයකට කල් තබා වාර අවසන් කිරීමට අපේක්ෂා කරන්නේ යයිද ජනාධිපතිවරයා එහිදී පැවසු බව ගණේෂන් මහත්තයා සඳහන් කළ තියෙනවා. දැන් අපි දන්නවා සමීර 28 වෙනිදා 27 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වෙන්න නියමිතයි. බදාද දවසේ පාර්ලිමේන්තුව රැස් වෙනවා. එතකොට වාර අවසන් කළ අලුත් ජනාධිපතිවරයෙක් තමයි මේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. එසේම නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් තම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ දිනට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම ප්‍රකාශ කළා. තවද යහපාලන ආණ්ඩුව සමයේ සම්මත කරගන්න ලැබූ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කරන බවත් එමෙන්ම ආණ්ඩුවේ හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළත්ව ක්‍රියාකාරී කමිටු පත් කිරීමට කටයුතු කරන බවත් පක්ෂ නායකයන් හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මනෝ ගණේෂන් මහත්මයා වැඩිදුරටත් කිව්වා කියලා අද මව්බිම් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ කාරණයත් එක්ක අපි ඊළඟට යන්නේ හිටපු ජනාධිපතිවරයා පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා නඩේ දේශීය පුවත්පත කියන්නේ. දැන් හිටපු ජනාධිපතිවරයා 9 වෙනිදා අරගලයත් එක්ක තමන්ගේ ධූරය අත්හරිනවා. ඉන්පස්සේ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනට යනවා. ඉන්පස්සේ සිංගප්පූරුවට ගියා කියලා තමයි තොරතුරු වාර්තා වුණේ. ඉන්පස්සේ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා කොහෙද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. නමුත් දැන් මේ පුවත්පත වාර්තා කරනවා මේ කාරණය ගෝඨාභය දෙමසකින් ශ්‍රී ලංකාවට කියලා තමයි ඉස්සරස්තලේ වාර්තා කරන්නේ. මේ දිනවල සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මාස අවසානයේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යාමට නියමිතයි කියලා කියනවා. ඊට පස්සේ එහි සති කිහිපයක් ගත කරන හිටපු ජනාධිපතිවරයා අගෝස්තු මාස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මාස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි තොරතුරු ගෙන එන්නේ. ඉතින් හිටපු ජනාධිපතිවරයා සැප්තැම්බර් මුල එහෙම නැත්නම් අගෝස්තු මාස අවසානයේදී යලි ශ්‍රී ලංකාවට එනවා කියලා තොරතුරු අනාවරණය කරලා තියෙනවා. අපේ රටේ අර දේශපාලන ඉතිහාසයේ කියවල බැලුවම් සමීර මේ සමහර විට දැන් මෙතුමා තව මාස දෙකකින් එනකොට අපේ රටේ ජනතාව මල් මාල දාලා පිළිගන්නත් බැරි නැහැ. ඒ තැනට අපි දැක්ක පහුගිය කාලේ විශේෂයෙන්ම දැන් අපේ හැම දිනෙකටම ඕනම කාරණයක් ඕනම දෙයක් සති දෙකක් විතර තමයි උපරිම මතක තියෙන්නේ. පහුගිය කාලේ අපි ඒ දේ හොඳට අත්විඳ සහ අත්දැක්ක. දැන් බොහෝ දෙනෙක් කියන කාරණාව තමයි මේ පහුගිය දවස්වල වෙච්ච දේවලුත් එක්ක මේ හිටපු ජනාධිපතිවරයා හිටියනම් හොඳයි කියලා සමහරු කියන තැනට ඇවිල්ලා තිබ්බා. හැබැයි අපි දන්නේ ඉස්සරහට දේශපාලනයේ මොන කියවීම් තියෙයිද? දැන් වත්මන් ආණ්ඩුව හමුවෙත් ලොකු අභියෝග ගණනාවක් තියෙනවා. මේ සියල්ල සාර්ථකව ජය ගන්න ඕනේ. අතරදී තමයි හිටපු ජනාධිපතිවරයා දැන් නැවතත් දෙවියනට පැමිණෙනවා කියන කාරණාව කලේ කරලිට ඇවිල්ලා තියෙනවා. අතරේ අපි අරුණ පුවත්පතට යනවා. අද දවසේ විශේෂයෙන්ම සතිය අරුණ පුවත්පතේ සහ අනිකුත් ජාතික පුවත්පත්වල තොරතුරු ගණනාවක් වාර්තා වෙනවා. සතිය අරුණ
පුවත්පතේ අපි වාර්තාවකට යොමු වෙනවා. දැන් විදුලිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තිබේ. අතර සමීර තවත් පුවතක් තියෙනවද අපි අවධානය යොමු කරන්න? නැති දැන් මේ අරගලය හා සම්බන්ධම කාරණයක් තියෙනවා. සාමේ ජනාධිපතිවරුන් සම්බන්ධව තියෙන කාරණයක් එක්කම යන හින්දා අපි මේක ගමු. කොළඹ මන්දිර වලින් පැරණි භාණ්ඩ 1000ක් අතුරුදන් වෙලා කියලා සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. සොයන්න පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවලු. සුජිත් හේවාජූලිගේ ලියන්නේ මේ වාර්තාව. අරගලකරුවන් විසින් අත්පත් කර ගන්න ලැබූ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ දහසකට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. ඒ භාණ්ඩ සොයා ගැනීම සඳහා විශේෂ විමර්ශන ආරම්භ ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සංගවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම් වලට තොරතුරු අනාවරණය වී තිබෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ රජයේ දේවල් එහෙම නැත්නම් අපේ පෞරාණික භාණ්ඩ, පෞරාණික වස්තුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබ්බේ රාජ්‍ය නායකයන් ලබා දීපු දේවල්. ඉතින් විවිධ සංකේත, විවිධ චිත්‍ර, පෞරාණික වටිනාකමකින් යුතු දේවල් මේ කට්ටිය අරන් ගිහිල්ලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් අර අපි මුලින් කිව්වේ ඒක තමයි සැබෑ අරගල කරුවන් මුවාවෙන් දාමරිකයන්, ඒ වගේම පාතාල නායකයන්, පාතාල කරුවන් මේ සියලු දෙනාම සොරුන්, මේ සියලු දෙනා මේ මන්දිරවලට ඇතුළු වුණා. ඉතින් මොවුන් මේවා රැගෙන යන්නට ඇති කියලා තමයි විශ්වාසය පළ කරන්නේ. CCTV දර්ශන තියෙනවා, උන්ව සොයාගෙන තියෙනවා, හඳුනාගෙන තියෙනවා කියලා තමයි පොලිසිය පැත්තෙන් තොරතුරු වාර්තා කරලා තිබුණේ. ඒ නිසා මේ දේවල් යලි සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඉතින් රටේ වටිනා වස්තුන් මේ අරගෙන ගිහිලා තියෙන්නේ. රාජ්‍ය නායකයෙක් ලංකාවට ආවට පස්සේ ඔවුන් සමරු පාලක හුවමාරු කරගන්නවා. ඉතින් මේ දේවල්ද මේ නැති වෙලා තියෙන්නේ, මේවා මේ අරගෙන ගිහිලා තියෙන්නේ නජිත් මේ කියන විදිහට. පැහැදිලිව මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ අතරේ දැන් බොහෝ දෙනෙක් කියන සමීර සිස්ටම් චේන්ජ් වෙන්න ඕනේ, අපේ රට වෙනස් වෙන්න ඕනේ, ආකල්ප මේ අතින් හැම පැත්තෙම වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි මේ ප්‍රවෘත්ති අහනකොට අපිට හිතෙනවා තාමත් ඉන්නේ ඒ තැන නේද කියලා. හේතුව දැන් අපි දැක්ක khනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පහුගිය දවස්වල මාසයක් විතර යනකම් තෙල් දුන්නේ නැහැ. හැබැයි මේ සේවකයෝ වැඩ විතරක් නෙවෙයි OT නැත්තම් අතිකාලත් අරගෙන කියලා මේ අතිකාල වලටත් ලොකු ගාණක් වියදම් වෙලා කියලා. සාමාන්‍යයෙන් අපි වැඩියෙන් වැඩ කරනවා නම් තමයි OT නැත්තම් අතිකාල ගෙවන්නේ. ඉතින් මේ පිරිස පහුගිය කාලේ වැඩියෙන් වැඩ කළාද? එහෙනම් කොහොමද තෙල් පෝලින් තියෙන්නේ සහ රටේ මේ විදිහේ තෙල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්නේ? තෙල් නොදුන් මාසෙත් සේවක අතිකාල වලට කෝටි 40ක් වැය වෙලා කියලා සතිය ගරුණු පුවත්පත කියනවා. අශිකා ජයවීර ලියන්නේ ලංකා khනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් බංකොලොත් භාවයට පත් ඇති බව පැවසුවත් එම සංස්ථාවේ සේවකයන්ට අතිකාල දීමනා ලෙස මේ මාසයේදී රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් ගෙවා ඇති බවට එහි ආරංචි මාර්ග සඳහන් කරනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය මත මෙම සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා සතියේ දින 3ක් පමණ නියම කර තිබුණද බහුතරයක් දෙනා එම දිනවල නොපැමිණ සිකුරාදා හා සෙනසුරාදා ඉරිදා යන දිනවල අතිකාල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණෙන බවද හෙළි වෙලා තියෙනවා. දැන් මේ ඉන්න තියෙන දවස්වල ඉන්නේ වැටුප ඔටෝ හම්බ වෙනවනේ. හැබැයි ඊට අමතරව අතිකාල ගන්නත් ඇවිල්ලා සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස්වල. ඉතින් මේ දේවල් දැක කොහොමද දෙයනේ අපිට සිස්ටම් චේන්ජ් එකක් නැත්තම් මේ තියෙන තැනින් වෙනස් වෙන්න කියලා හිතෙන්නේ. කොහොමද මේ වගේ දේවල් දකිනකොට මේ දේවල් අනිවාර්යයෙන්ම නැවතිය යුතුයි. මේ දේවල් වලට තිත තබන්න ඕනේ අලුත් ආණ්ඩුවට, රජයට, ඇමතිවරුන්ට සහ රටේ ජනතාව විදිහට අපිටත් වගකීමක් තියෙනවා. අපි විරාමයක් ගමු. විරාමයෙන් පස්සෙත් බලමු ජාතික පුවත්පත්. විරාමයෙන් අනතුරුව නැවතත් සතියග පත්තරමේන්තුව සමග අපි ජාතික පුවත්පත්වල වාර්තා කර තිබුණු තොරතුරු පිළිබඳව අවධානය යොමු කරේ. තව කතාවක් එනවා මේ විදිහට. දැන් අපි කෝටි ගණන් වලින් අතිකාලගත කතාවක් වාර්තා කරා khනිජ තෙල් සංස්ථාවේ. දැන් ඊළඟට චිත්‍රපට සංස්ථාවට කෝටි 50ක ලොකු පොල්ලක් තියලා තියෙන කතාවක් වාර්තා වෙනවා. සුජිත් හේවාජූලිගේමයි ලියන්නේ මේ වාර්තාව. ජාතික චිත්‍රපට සංස්ථාව විවිධ පුද්ගලයන්ට ලබා දී ඇති රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව මෙසේ ගෙවීම් පැහැර හැර ඇතැයි පැවසෙන්නේ චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලබා දී ඇති ණය මුදලින් රුපියල් කෝටි 9 ලක්ෂයක් සහ සිනමා ශාලා හිමියන්ට ලබා දී ඇති රුපියල් කෝටි 39ක පමණ ණය මුදලක් කියලා කියනවා. මේ සම්බන්ධයෙන් වහාම තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර තිබෙනවා කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඉතින් මේවා ගෙවන්න ඕන කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් ණය අරගෙන ණය ගෙවන්න නැතුව ඉන්නවා කෝටි 50ක් චිත්‍රපට සංස්ථාවට පාඩුවක් සිද්ධ කරලා මේ අය සද්ද නැතුව ඉන්නේ.
අපි යනවා අද දවසේ මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතත් කියන විශේෂම දැන් මේ වෙනකොට අපි දන්නවා පොහොර බෙදා හැරීම ආරම්භ වෙලා තියෙන යූරියා ලබා දෙනවා. ඒ අතරේ පොහොර ගෙන්වීම පෞද්ගලිකකරණය කරන්න යනවා කියලා සවනි ශේෂාදී අද මේ විදිහට ලියනවා මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ මේ විදිහට කියවෙන්නේ 20 22 23 එළඹෙන මහකණ්ඩෙන් පසු රජයේ මැදිහත් වීමෙන් පොහොර ගෙන්වීම නවතා පෞද්ගලික අංශයට අවසර දීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවලු. ඒ අනුව මහකණ්ඩයේ වනතෙක් අවශ්‍ය පොහොර රජයේ මැදිහත් වීමෙන් ගොවීන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියලා තියෙනවා. එළඹෙන යලකන්නේ සඳහා පොහොර ගෙන්වීමට රජයේ මැදිහත් නොවි පෞද්ගලික අංශයට අවසර ලබා දීමට සාකච්ඡා කෙරෙන බවද ඒ සඳහා ලෝක බැංකුවේද සහාය හිමි වන බව පැවසේ. ගොවීන්ට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සඳහා යම් සහන මුදලක් ලබා දීම කෙරෙහිද අවධානය යොමු වී ඇතැයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා කියලා තියෙනවා. අභිමතයේ පරිදි රසායනික පොහොර දෝනේ, කාබනික පොහොර දෝනේ අවශ්‍ය පොහොර ලබා ගන්න හැකියාව තියෙනවා කියලා අද මව්බිම් පුවත්පත ওই විදිහට කියනවා. ඔය අතරේ පොහොර ප්‍රශ්නෙන් පස්සේ අපි යන්නේ තෙල් ප්‍රශ්නෙට. අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල ගැන ඔබට කිව්වා. දැන් ඔය අතරේදී තෙල් ප්‍රශ්නේ ටිකක් ලොකුවට පහුගිය දවස්වල උඩු දිව්වා. දැන් හැබැයි ටික ටික මේ ප්‍රශ්නේ අඩු වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්න තියෙන්නේ. ලංගම බසුත් දැන් ආපහු ට්‍රැක් එකට ඇවිල්ලා කියලා අද මේ විදිහට කියනවා මව්බිම් පුවත්පත. ලංගම යලි ට්‍රැක් එකේ මිතුන් ජයවර්ධන මේ පුවත ලියන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හෙට සිට ඒ කියන්නේ 25 වෙනිදා සඳහා ඉඳන් සුපුරුදු පරිදි නැවතත් ධාවනය ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංගම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහත්තයා ප්‍රකාශ කළා කියලා තියෙනවා. ලංගම සතුව 5000කට අධික බස් රථ සංඛ්‍යාවක් පවතින බවත් එහෙත් පහුගිය දින කිහිපය පුරා අමතර කොටස් නොමැති මහා ධාවනය සඳහා යොදාගත්තේ මේ ඉන්ධන හිඟයත් හින්දා 3000කටත් අඩුවෙන් ප්‍රමාණයක් තමයි යොදාගත්තේ. ටයර් ඇතුළු අමතර කොටස් මිල ඉහළ යාම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ටයර් සපයන සමාගම සමග දැන් ප්‍රසම්පාදන ගෙවිසුමකට එකඟ වෙලා තියෙනවා. මිලට වැඩි මිලක් ඉදිරිපත් කිරීමත් සමග ටයර් මිලදී ගැනීම ප්‍රමාද වූ බව ඔවුන් සඳහන් කළා තියෙනවා. දැන් අදාළ සමාගමේ මිල ගණන් වලට මිලදී ගැනීම කිරීමට භාණ්ඩාකාරී අනුමැතිය ලැබිලා තියෙනවා. යනෝ පහුගිය සිකුරාදා ඉඳන් ඩිපෝ වලට ටයර් බෙදා හරින්නත් පටන් අරගෙන තියෙනවා. මේ හින්දා දැන් මේ වෙනකොට බස් රථ ධාවනයේ යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියලා තමයි අද මව්බිම පුවත්පත ওই විදිහට කියලා තියෙනවා. ඔව් නදී දැන් ලංගම ඒ විදිහට යථා තත්ත්වයට පත් වෙද්දී අපි දැක්කා ඊයේ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් තිබුණා ප්‍රවාහන අමාත්‍යවරයා සහ කණ්ඩායම සමග. එහිදී අර පාසල් ආරම්භ කිරීම පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණා. දැන් හෙට දවසේදී පාසල් ආරම්භ කරනවා. ඒ නිසා පාසල් වෑන් රථ වලට ලංගම ඩිපෝ වලින් තෙල් ලබා දෙන්න වහම කටයුතු කරන්න කියලා තමයි බලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණා. නජිත් දැන් හෙට ඉඳලා පාසල් දින 3ක් පැවැත්වෙනවා. ඒ අනුව පාසල් තියෙන්නේ අඟහරුවාදා, සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට තමයි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. අමාත්‍යාංශය තීරණය කරනවා කියලා සිළුමිණ පුවත්පතේ අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. අපි ඊළඟට යන කතාව තමයි අපි පෝලිම් ගැන දිගින් දිගටම පහුගිය කාලේ තොරතුරු වාර්තා කළා. ගෑස් ප්‍රශ්නය පිළිබඳව දිගටම වාර්තා වුණා. දැන් මේ මාසේ 31 වෙනිදා ඉඳලා මේ ගෑස් ප්‍රශ්නෙට විසඳුම් දෙනවා කියලා පහුගිය කාල සීමාවේ දිගටම ලිට්‍ර සමාගම සඳහන් කරා. ඒ අනුව අද දේශීය පුවත්පතේ වාර්තා කර තිබෙනවා මේ 31 වෙනිදා වන විට ගෑස් පෝලිම් නිමා කරනවා කියලා තමයි කියන්නේ. ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් කියන කතාව ජුලි මාස 31 වන දින වන විට මෙරට ගෑස් පෝලිම් අවසන් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා දේශයට පවසනවා. ඒ සඳහා මේ මාසයට අවශ්‍ය වන ගෑස් මෙට්‍රික් ටොන් 33000ම ඇනවුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ගෑස් පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්. 31 වෙනිදා මේ මාසේ ජුලි 31 වෙනිදා වන විට ගෑස් ප්‍රශ්නය ඉවරයි. ලබන ඔක්තෝබර් මාසය දක්වා මෙලෙස අඛණ්ඩව ගෑස් අලවිය පවත්වාගෙන යා හැකි අතර අනතුරු ඉදිරි වසර සඳහා ගෑස් මිලට ගැනීම සඳහා ටෙන්ඩරයක් ඇඳවන බව සඳහන් කර තිබෙනවා. ඉතින් ඒ හින්දා බැලුවාම දැන් ගෑස් ප්‍රශ්නය විසඳෙමින් තිබෙන බවක් තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. ලිට්‍රෝ ගෑස් තියෙන අයට ගැටලුවක් නැති වෙයි. අපි බලමු අනිත් කණ්ඩායමට මොකද්ද වෙන්නේ කියලා. ඔය අතරේ අතුරු අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා. දැන් අලුත් හාණ්ඩුවක් කැබිනට් මණ්ඩලයක් දියුරුම් දෙනවා. ඒ අතරේදී දැන් අතුරු අයවැය දැන් රටේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන්නේ කොහොමද මේ කාල සීමාවේදී අපි දැක්කා පහුගිය කාලේ ඉඳන්ම තමයි අතුරු අයවැය ගැන ලොකුවට කතා බහ වුණේ. අද දවසේ
දේශීය පුවත්පත මේ ගැන කියනවා. ඔව් දේශය කියන්නේ මේ විදිහට ඒ කතාව ජුලි මාසයේ මැති සභයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු අයවැය ලේඛනයේ ලබන අගෝස්තු මාස අගදී මැති සභයට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට තියෙනවා කියලා තමයි දේශීය පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව අතුරු අයවැය පිළිබඳව තොරතුරු ඒ විදිහට වාර්තා කර තිබුණා. ජනතාවට සහන ගණනාවක් පිරිනැමීමටත් විශේෂයෙන් දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින ජනතාවට ආධාර සැපයීමටත් නව අයවැය උපයෝගී කරගනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියනවා. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුවද රජයට සහාය පළ කරන බව පසුගියදා ප්‍රකාශයට පත් කරලා තිබුණා. ශ්‍රී ලංකාවට ගෑස් සැපීම සඳහා දැනටමත් එම ආයතනය මූල්‍ය ආධාර ලබා දීලා තියෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය කරන්නේ. ඒ අතරේ සමීර දැන් මේ වෙනකොට අපි දන්නවා කොවිඩ් වැල්ලක් ආයි පැතිර යමින් පවතිනවා. දැන් මාස්ක් නැත්තම් මුවාවරණ ඉවත් කරන්න කියලා සෞඛ්‍යංශ පහුගිය දවස්වල කිව්වා. හැබැයි දැන් ආයි කියන කතාව මුවාවරණ අනිවාර්ය කරන්න යනවා කියන කාරණාව දැන් අද දවසේ මේ විදිහට ලියනවා. මේ පිළිබඳව යලිත් කොවිඩ් වැල්ලක් දෙවෙනි පුවත්පත මේ ගැන කියන්නේ සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ පුවත ලියන්නේ නැවතත් කොවිඩ් වැල්ලක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා කියලා මේ දිවෙන පුවත්පත කියනවා. COVID-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තා වීම දෛනිකව ඉහළ ගයක් ගැනීම යලි කොවිඩ් රැල්ලක පෙරනිමිති පහළ වීමක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්තයා කියලා තිනවා. ඉක්ුත් දිනවලදී ආසාදිතයන් 75 62 50 40න් වාර්තා වූ අතර දිනකට මරණ 2ක් සහ 3ක් වාර්තා වීමත් සැලකිල්ලට ගනිමින් දැන් මේ වෙනකොට මේ තත්ත්වය ප්‍රකාශයට පත් කළ තිනවා. ඒ අතරේදී අද දවසේ මේ මව්බිම් පුවත්පත කියන කාරණාව මව්බිම් පුවත්පත කියනවා මාස්ක් යලි අනිවාර්ය කරන්න කියලා. අමිත් මදුරංග ගමකේ මේ පොත ලියන්නේ මාස්ක් යලි අනිවාර්ය කරන්න. නව ප්‍රභේදයක් සහිතව කොරෝනා රෝගය යලි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට පෙරගෙන ඇති තීරණය යලි සමාලෝචනය කළ යුතු බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පෙන්වලා දීලා තියෙනවා. ඒ අනුව මේ මුවාවරණ පැළඳීම අනිවාර්ය කරන්න ඕනේ කියන කාරණාව ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඔව් ඉතින් ඒ තමයි අද ජාතික පුවත්පත්වල බොහෝ තොරතුරු ඒ විදිහට වාර්තා කර තිබුණා. නඩිත් අපිට කාටුන් බලන්න යන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ජාතික පුවත්පත්වල දේශපාලන තොරතුරු ආර්ථික තොරතුරු බොහොමයක් අද දවසේදී වාර්තා කරා. ඉන් අනතුරු අපේ අවධානය අද දවසේදී දවසේ කාටුන් බලන්න. අපි මුලින්ම අවධානය සිම්පල් මෑන් සිළුමිණ පුවත්පතේ මොකක්ද කියන්නේ කියලා බලමු. අපි මේ විදිහේ කතාවක් කියනවා. අනිත් හැම පක්ෂයකම එකෙක් දෙන්නෙක් රනිල්ට ඡන්දය දීලා ඒත් අපේ අය පක්ෂේ 3 බේරගත්තා අංකල් කියලා කියන මේ 3 බේරගත්ත කට්ටිය කවුද කියලා ඔබ දන්නවා. අපි තවත් කාටුනයක් බලමු. මේ බලන්න අද දවසේ අසංග ඉන්දුනිල්ගේ සොරි සර් කාටුනේ දේශීය පුවත්පතට මේ කාටුනේ අදින්නේ මේ දෙන්නෙක් කතාවක්. නිමල් සිරිපාලට නම පිරිසිදු කරගන්න ඕනෙලු. නිමල් සිරිපාලට නම පිරිසිදු කරගන්න ඕනෙලු. කොහෙද දින වොෂින් මැෂින් එක කඩා ගන්නවනේ. කොහෙද දින වොෂින් මැෂින් එක කඩා ගන්නවනේ. නිමල් මහත්තයාට ඉතින් මේ දින වොෂින් මැෂින් එක කඩා ගන්නවනේ. අනේ දෙයියනේ නම නම් පිරිසිදු කරගන්න හම්බ වෙන්නේ නැති වෙයි. අපි ඊළඟට පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුන් එක බලන්න යන්නේ. මේ කතාව කියන්නේ මේ විදිහට මේ දෙන්න රනිල් මහත්තයාට ජනපතිකම ලැබුණු සතුටට UMP පක්ෂය අය කිරිබත් බෙදුවලු. කළගුණ සලකන්න කියලා කපුටන්ට දුන්නද දන්නේ නෑ කියලා කියනවා. මේ කපුටු කතාව පහුගිය දවස්වල දිගටම තිබුණා. ඒ නිසා ඒකත් ඔබට පැහැදිලි ඇති මොකද්ද මේ කියන්නේ කියලා. මේ සතිය ගරුණ පුවත්පතේ හසන්ත විජේනායක අඳින හුරේරා කාටුනේ බලන්න මේ දෙන්නේ කතාවක්. ජනතාවට තව මාස 5ක් දුක් විඳින්න වෙනවා කියලා මහ බැංකුව අධිපතිතුමා කියනවා. ජනතාවට තව මාස 5ක් දුක් විඳින්න වෙනවා කියලා මහ බැංකුව අධිපතිතුමා කියනවා. අර දුෂ්කර සති 3 ඉවර වෙන්න තව මාස කීයක් යනවද දන්නේ කියලා කියනවා. ඒ කාලේ නම් හිටපු අගමැතිතුමා වැඩ බලන ජනාධිපතිතුමා දැන් ජනාධිපතිතුමා කියපු කතාවක් අල්ලගෙන තමයි ඔය විදිහට කියලා තියෙන්නේ. ඔය අතර සිළුමිණ පුවත්පතේ අපි කාටුනේ තෝරගන්නවා එඩිට් ක්ලික් අඳින මේ බලන්න උද්ඝෝෂණ ස්ථානයේ මේක නිකන් අර ක්‍රීඩාවක් වගේ අර අපි මේ ඔහේ නිකන් පාඩුවේ
ඉන්නකොට පොඩි පොඩි දේවල් තියෙනවා ක්‍රීඩා කරන මේ බලන්න මේකත් ඒ වගේ එකක් නයි ඉන්නවා ඉනිමං තියෙනවා පල්ලෙහාට වැටෙනවා ඔය අතරදී මේ මම උද්ඝෝෂණය කරන ස්ථානයක් දුන්නා උන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අර්ලීගහ මන්දිරයේ ජනාධිපති මන්දිරයේ විනාශ කළා කියලා හිටපු ජනාධිපතිතුමා කියනවා අගමැතිතුමා කියනවා ඔන්න බලන්න අගමැති කාර්යාලය විනාශ කළා පාර්ලිමේන්තුව විනාශ කරන්න ආවා ඒවා දැන් බෑ ඔන්න දැන් අප්‍රේල් වලදී මොකද උනේ නිමගෙන් නැග්ගා ඊට පස්සේ ජුන වෙනකොට බැස්සා ඔහොම තමයි අර්ගල භූමියේ උද්ඝෝෂණ ස්ථානයේ සිද්ධ වෙච්ච දේවල් අපි කාටුන් අවසන් කරන කවියක් තෝරගන්නවා මේ කවියත් එක්කම අපි සූදානම් සමුගන්න දවසේ පද 4 කවියන් විදුර අබේනායක ලියන්නේ මව්බිම් පුවත්පතට රනිල් හා දිනේෂ් එක පන්තියේ උන්නා මුල් පුටු දෙකට දෙන්නා දෙවරට පැන්නා දරුවා නොවේයි දරු පවුලක් කරපින්නා වැල්පාලමේ යන හැටි බලමුද දෙන්නා කියලා ලියලා තියෙනවා මේ දරුවෙකුත් නෙමෙයි දරු පවුලක්ම කරපින්නගෙන වැල්පාලමේ මේ දෙන්න කොහොමද යන්නේ මේ අරුබුද ජයගන්නේ කොහොමද කියලා අපි බලන් ඉමු කියලා තමයි විදුර අබේනායක ලියලා තියෙන්නේ. ඒකටත් අපේ සහයත් ලබා දෙන්න ඕනේ. හරි දේවල්, නිවැරදි දේවල් කරන්න හැකියාව ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි රට ඉස්සරහට යන්නේ. අපි සූදානම් ඔබේ නිවසින් සමුගන්න. සමීර. ඔව් අපි සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වලින් පිරුණු ඒ කාලය ගෙවන්න ඔබට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා අද දවසේදී සතියග පත්තර මේන්තුවෙන්. ඔබට ජයග්‍රාහී හෙටක්. ආයුබෝවන්.